දවසක් ඒවා සියලු දෙනාට. ඉතින් අපි මේ කොවිඩ් අර්බුදයට මුහුණ දීලා ඇඳිරි නීති කාල පරිච්ඡේදයකුත් රටේ සමහර තැන්වල ක්‍රියාත්මක වෙන මොහොතක ඔයගොල්ලන්ගේ මේ LLB උපාධි ප්‍රවේශය ඊළඟට law college entrance අපි සරලව කියන්නේ LLB entrance and college entrance law entrance හරි මේ විභාග ද්විත්වය වෙනුවෙන් අපි හැම විටම උත්සාහ කරනවා ඔබට පන්තිය කොහොම හෝ ගෙදරට ගෙනත් දෙන්න DVD හැටියට ආවා. ඉතින් මේ වැඩ කටයුතු 1000ක් අපි කරනවා. ඇඳිරි නීතිය කියලා අපි ගෙදර ඉන්නේ නැහැ. හරි? ගෙදර හිටියත්, කොටු වෙලා හිටියත් කොහොම හරි අපි අපේ පිරිස යොදවලා කොහොම හරි මේ වැඩ කටයුතු ටික කරනවා. හරි? අපේ ගෙදරකම හරි අපි ස්ටුඩියෝ එකක් විදිහට හදාගෙන හරි අපි මේ වැඩ පිළිවෙල ඔබ වෙනුවෙන් ගෙන එනවා. බය වෙන්න එපා. හරි? එතකොට අපි දන්නවා LLB entrance විභාගෙට මොනවද papers. මෙන්න මේක හොඳට අහගන්න සමහර අය තාම දන්නේ නැහැ මේවා. LLB entrance වලට එනවා හරි අවබෝධය කියලා paper එක. comprehension test එක සිංහලෙන් කරන්නේ අපි. අවබෝධය. ඊට පස්සේ එනවා English language paper එක. දැන් අපිට තව ටිකකින් අපේ ඉංග්‍රීසි වැඩේට බහිනවා. එතකොට දැන් English paper එකකුත් තියෙනවා. English language paper එක. හරි? ඊට පස්සේ තියෙනවා IQ එක. බුද්ධිය තර්කණයේ paper එක. සාමාන්‍ය බුද්ධිය කියලා ඉන්නේ general intelligence කියලා ඉන්නේ. ඒතර මේ තුන ලකුණු 300යි. එතකොට සෑම paper එකකම 125 ඉක්මවන්න ඕනේ කඩයිම් ලකුණක් හැටියට ඒගොල්ලෝ 25 පෙන්නනවා. එතකොට මේ අවබෝධයේ paper එක එන්නේ LLB එකට සාමාන්‍ය දැනීම නීති කරුණු කියන කාලනේ තොරතුරු කියන paper එක general knowledge paper එක ඉවත් කරලා. ඒ වෙනුවට තමයි එන්නේ. එහෙම හිතන්නකෝ. ඒක සම්පූර්ණ වෙනස්කමක් කරලා තියෙනවා මේ විෂය නිර්දේශය සහ මේ විභාග ආකෘතිය පිළිබඳව. හරි? එතකොට දැන් මම කියන දේ හොඳට ඔලුවට ගන්න. දැන් මම මගේ පන්තිය කරනකොට මම law college entrance ළමයින්ට තියෙනවා නීති කරුණු කාලනේ තොරතුරු සාමාන්‍ය දැනීම general knowledge paper එක. ඒකටත් උගන්වන්න ඕනේ. එහෙනම් මම මුලින්ම අද පටන් ගන්නවා LLB එකට අදාළව අවබෝධයේ කොටසට අදාළ දේශනය. එතකොට ඔයගොල්ලෝ gurumandala.lk හරහානේ මේ සම්බන්ධ වෙන්නේ. මේ gurumandala.lk වල තියෙනවා lecture notes කියලා ටැබ් එකක්. වීඩියෝ කියන කෑල්ලට එහා පැත්තෙන් තියෙනවා lecture notes කියලා. ඒකට ගිහලා ඒක ඩවුන්ලෝඩ් කරගන්න මේ lecture note එක. ටියුට් එක. එහෙම නැත්නම් අපි කියන නිබන්ධනය. ඊට පස්සේ ඒක print out ගන්නත් පුළුවන් ඔයගොල්ලන්ට. හරි? ඒ පහසුකම් ඔයගොල්ලෝ හදා ගන්න වෙනවා මේ පන්තියක් කරනකොට වෙනදා නම් ඉතින් නිබන්ධන ගෙනල්ලා නේද අත උස්සන්න කියලා නිබන්ධන නැති අයටත් නිබන්ධන දෙනවනේ පන්තියේ. දැන් මේක කරන්න බෑනේ එහෙම ඔන්ලයින් කිව්වහම. ඒකින්ද හොඳට මේක ඔලුවට ගන්න lecture notes කියන ටැබ් එක හරහා යන්න. දැන් මේමනේ. දැන් හරි ඔයගොල්ලෝ බලා ගන්න මතක තියාගන්න හැම වෙලේම Facebook එක නිරීක්ෂණය කරන්න. මම Facebook එකේ දැනුවත් කරනවා. මේ නීති රාමුවත් එක්කනේ අමාරු වෙන්නේ ඇත්තටම. ඉතින් අපි වෙනුවෙන් මේ නීති පනවලා තියෙන්නේ නිරෝධායන නීති. ඉතින් අපි මේ කරන්න ආපු වැඩේ හරි නේද? කැමරා ශිල්පියයි මායි විතරක් ඇවිල්ලා අපි මෙහෙම මේ වැඩක් කරන්නේ. හරි ඔබට. මොකද හේතුව ඔබ වෙනුවෙන්ම මේ විභාගයේ අභියෝගය හිතේ තියෙන සැකය බය වෙනවනේ විභාගයක් තියෙනවා මුකුත් උගන්නන්න පන්තිත් නෑ කිව්වහම නෑ ඒව නෑ දැන් අද ඉඳන් වැඩ පටන් ගන්නවා. එහෙනම් මම හිතනවා ඔබ අවබෝධය නිබන්ධනය ඩවුන්ලෝඩ් කරගත්තා. print out එක අතේ තියෙනවා කියලා හිතනවා මම. හරිද? ඒක මම කලින් Facebook කරා දැනුවත් කරනවානේ SMS ගහලා ඒව දැනුවත් වෙලානේ දැන් මේ තියෙන්නේ. හරි. දැන් එහෙනම් අපි අවබෝධය paper එක ඕගොල්ලෝ මම Facebook වල දැන්නුවා ඔයගොල්ලන්ට කරලා තියාගන්න කියලා පුළුවන් හැටියට. ඒතර මම කරන්නේ සාකච්ඡාවක්. මට පන්තිය වගේ කරන්න වෙලාව දෙන්න බෑ. ඉංග්‍රීසියටත් එහෙමයි කරන්න වෙලාව දෙන්න බෑනේ මේක ඔන්ලයින් ඕගොල්ලන් data කැපෙනවා මේ වචනෙටත්. හරි? ඒකින්ද කෙලින්ම මම වැඩේට බහින්නේ. හරි? වැඩේට බහින්නේ. ඉස්සෙල්ලාම මම තෝරගන්නවා උචිත විකල්ප වර්ණ කියන කොටසට අදාළව උචිත විකල්ප වර්ණ. හරිද? උචිත විකල්ප වර්ණ. ඒක අපි පටන් ගන්නවා පුතා. අපි පටන් ගන්නවා ඒක ඇත්තටම ගත්තොත් එහෙම 6 වෙනි ප්‍රශ්නෙන් පටන් ගන්න. මේ අවබෝධයේ paper එක ගැන දන්නේ නැති කවුරු හරි ඉන්නවනම් එයා දැනගන්න මේ paper එකට එන එක කොටසක් තමයි උචිත විකල්ප වර්ණ තේරීම. හරි? ටිකක් අමාරුයි. සිංහලෙන් තමයි. හරි? උචිත විකල්ප වර්ණ තේරීම. ඒක එක section එකක්. හරි? ඒකෙන් ලකුණු සෑහෙන ප්‍රමාණයක් ගන්න පුළුවන්. ගන්න පුළුවන් ලකුණු ප්‍රමාණය මම පසුව ඔයගොල්ලන්ට දැනුවත් කරන්න. හරිද? ගන්න පුළුවන් ලකුණු ප්‍රමාණය පසුව දැනුවත් කරන්න. දැනට පහත සඳහන් මම 6 වෙනි ප්‍රශ්නෙට උඩින් තියෙන පොඩි තරුමාක් එකක් දාපු තැන මම කියවනවා. පහත සඳහන් එක් පාඩේ අවසානයේ 1 2 3 රෝමි ලක්කමෙන් තියෙනවා. යනුවෙන් ප්‍රකාශ තුනක් ඇත. මේන් කවර ප්‍රකාශය පාඩයට වඩාත් ගැළපේදැයි දක්වන්න. දැන් ඕක තමයි උචිත විකල්ප වර්ණ තෝරනවා කියන්නේ. හරි මොකද කියන්නේ? මේ පාඩයට වඩාත් ගැළපෙන පිළිතුර තෝරන්න තියෙන්නේ. හරි?
හැබැයි උත්තරේ ලියනකොට මෙහෙමත් තියෙනවා. නිදර්ශනයක් වශයෙන් 6 පාඩේ අවසානයේ දක්වා ඇති ප්‍රකාශ අතුරින් පාඩේට වඩාත් ගැළපෙත ඔබ සිතන්නේ රෝමි ලකම් එක ප්‍රකාශය නම් ඔබේ පිළිතුර විය යුත්තේ 6 රෝමි ලකම් එක කියලා ලියන්න ඕනේ. මේක එහෙම විස්තරයක් තියෙනවා. දැන් නිබන්ධනේ ඔබේ අතේ තියෙන්න ඕනේ. හරිද? ඒක ඩවුන්ලෝඩ් කරගෙන තියෙන්න ඕනේ. හරි? රයිට්. දැන් අපි 6 වෙනි ප්‍රශ්නෙට යනකොට ඡේදය ගැඹුරු අවබෝධයකට ගිහිල්ලා ඒ අවබෝධය තුලින් ඡේදයට වඩාත්ම ගැළපෙන විකල්පය තෝරන්න තියෙන්නේ. ඒතර ඡේදයට වඩාත්ම ගැළපෙන විකල්පය කියනකොට මෙන්න මේ පොයින්ට්ස් ගන්න. ඡේදය තුල වැඩි වශයෙන් කතා කරලා තියෙන දේ මොකක්ද? ඡේදය ලියූ කතුවරයා මේක ලියාගත්තත් කමක් නැහැ. ඔයගොල්ලෝ පොඩි කටුසටහනක් හැටියට ඡේදයේ වැඩි වශයෙන් කතා කර ඇති දේ කවරක්ද? ඡේදය ප්‍රකාශ කළ රචනා කළ කතුවරයා ඔහුගේ මුඛ්‍ය අදහස ලෙස කියාපාන්නේ කවරක්ද? හරි? මෙන්න මේවා තමයි අපි යොදා ගන්න උපකරණ මේ උත්තරේ තෝරගන්න. හැබැයි හොඳට මතක තියාගන්න විකල්ප තුනම සමහර විට ආවට තරඟ කරනවා ඡේදයත් එක්ක හරි උත්තරේ හැටියට එන්න. හරි උත්තරේ හැටියට එන්න. කියන්නේ ඡේදය තුලින් කියවෙන දේ සාරය විදියට හරයක් විදියට උත්තර තුනේම තියෙනවා. ඒතර අපිට පොඩි ප්‍රශ්නයක් එනවා මේකේ හොයන්න කියන්නේ වඩා ගැළපෙන එක. වඩා ගැළපෙන එක. හරිද? ඒතර වඩා ගැළපෙන එක අපි තෝරනකොට අපිට සිද්ධ වෙනවා හොඳට අපේ විශ්ලේෂණාත්මක ශක්නුතාවය කියන්නේ මේ විශ්ලේෂණය කරලා ග්‍රහණය කරලා මේ ඒ හැකියාවන් හොඳට තහවුරු කරගන්න. මේක අභ්‍යාස කිරීම තුළම තමයි පුහුණුව ලැබෙන්නේ. දැන් මම උත්තරේ ගන්න හැටි සහ මම ඒක සාකච්ඡා කරලා ඔයගොල්ලන්ට පෙන්නන්නම්. මෙන්න මෙහෙම තියෙනවා. අධ්‍යාපනය නිසා පොදු හික්මීමක්, තීරණ ගැනීමේ ශක්තිය හා සමාජීය වගකීම් පිළිබඳ අවබෝධයක් ඇති විය යුතුයයි එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය සඳහන් කරයි. දැන් මේ ඡේදයක් කියවනකොට මම හැම වෙලේම පන්තියෙත් කියනවා කොටස් වලට කඩන්න ඕනේ. තනින් තනින් ඇලයිරි ගහලා අපි ශ්‍රායශරි හැශරි කියන්නේ ඇලයිර ගහලා ඇලයිර ගහලා තනින් තනින් කඩන්න ඕනේ. මම කඩනවා අධ්‍යාපනය නිසා එතනින් කැඩුවා. පොදු හික්මීමක් එතනින් කැඩුවා. තීරණ ගැනීමේ ශක්තියක් එතනින් කැඩුවා. ආ සමාජීය වගකීම් පිළිබඳ අවබෝධයක් එතනින් කැඩුවා. ඇතිවිය යුතුයයි එතනින් කැඩුවා. එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය සඳහන් කරයි. ඒ කියන්නේ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය මේ වගේ යම් දේවල් කීපයක් සඳහන් කරනවලු. අධ්‍යාපනය නිසා පොදු හික්මීමක්, තීරණ ගැනීමේ ශක්තිය ආ සමාජීය වගකීම් පිළිබඳ අවබෝධයක් ඇති යුතුයයි එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය සඳහන් කරයි. නමුත් සමාජීය වගකීම් වලින් ඈත් වීමට අද බොහෝ දුරට පෙළඹී තිබේ. මිනිස්සු සමාජය කෙරෙහි තමන්ගේ වගකීම් වලින් දැන් කොවිඩ් කාලෙත් පේනවා අපිට මාස්කයක්වත් දාන්නේ නැහැ. නමුත් සමාජීය වගකීම් වලින් ඈත් වීමට අද බොහෝ දුරට පෙළඹිලා තියෙනවා. කුඩා දරුවන් ලාබාල වයසීම තියුණු තරංකාරී තත්යකට ඇද්දමා ඇත. ශිෂ්‍යත්වය වෙන්න පුළුවන්. එදිනෙදා දැවෙන ප්‍රශ්න වලින් මිදීමක් ලබා ගැනීමට අධ්‍යාපනය තමන්ට සහාය වන්නේයි එකී දරුවන් සිතනු ඇතයි විශ්වාස කළ නොහැක. ඒගොල්ලෝ හිතන්නේ ඉගෙන ගන්නවා කියන්නේ විභාග පාස් කරනවා. මේ ඉගෙන ගන්න දේ අපේ ජීවිතයේ ප්‍රශ්න වලටයි අපි ඉගෙන ගන්න එක දේ ප්‍රයෝජනෙට ගන්න ඕනේ. එහෙම ඉගෙනීමක් අපිට නැහැ. පේපර් එක ලකුණු ගන්න. කඩිම් ලකුණ පැනලා හොඳ ඉස්කෝලේකට යන්න. ඒ ලෙවල් A3ක් ගන්න. නැතුව මේ ජීවිතේ අපි මේ ජීවත් වෙනවා. එතකොට එන ප්‍රශ්න වලට බුද්ධිමත්ව මුහුණ දීමට තමයි මේ අධ්‍යාපනය කියන එක පිළිබඳව අපිට තරංකාරී විභාග හින්දා නැති වෙලා තියෙනවලු. ජාතික අනන්‍යතාවය, ආගමික ප්‍රවණතාවන් හා පෞද්ගලික ආර්ථික දියුණුව වැනි උග්‍ර පෞද්ගලික ප්‍රශ්න වලට යට නොවි. හරි? සම්පූර්ණ ව්‍යුහ දේශ නිදහස්ව මධ්‍යස්ථව බැලීමට අවශ්‍ය ශක්තිය කෙනෙකුට අධ්‍යාපනයෙන් ලැබිය යුතුය. ඒ කියන්නේ උග්‍ර පෞද්ගලික තමන් ගැනම අර පෙරේත න්‍යායෙන් තමන් ගැනම බලනවා වෙනුවට මේ සම්පූර්ණ ව්‍යුහය මේ රටේ අහිංසක මිනිස්සු ගැන, සතා සිව්පාව පරිසරය ගැන නිදහස්ව මධ්‍යස්ථව බලන්න අවශ්‍ය ශක්තිය ඇත්තටම අධ්‍යාපනයෙන් ලැබෙන්න ඕනේ. නැත්නම් ඉගෙන ගත්තට වැඩක් නැහැ. අර තමන් ගැනම හිතන පුද්ගලයෙක් බවට පත් වුණොත් අන්‍යෝන්‍ය සුවදතාවය හා සමතාව ජනිත කරවන පුළුල් ආකල්ප හරබර අධ්‍යාපනයක ආනුෂංගික ප්‍රතිඵලය විය යුතුයි. ආනුෂංගික කියන්නේ බැඳී පවතින කියන එක. අධ්‍යාපනයට බැඳී පවතින කියන්නේ අධ්‍යාපනයෙන් පැන නගින අධ්‍යාපනයට බැඳී පවතින ප්‍රතිඵලය වෙන්න ඕනේ. මොකද්ද? මෙන්න මේ தত্ত্বය. මොකද්ද? ඒක මුලින්ම කියනවා මෙතන අන්‍යෝන්‍ය සුහදතාවය. සමතාවය ජනිත කරන පුළුල් ආකල්ප හරබර අධ්‍යාපනයක ප්‍රතිඵල වෙන්න ඕනේ. රයිට්. දැන් විකල්ප තුනක් තියෙනවා. ඔබ කවදාවත් විභාගයට එකපාරක් ඡේදයේ කිව්වට විකල්ප තෝරන්න යන්න එපා. ඊට පස්සේ විකල්ප තුන කියවන්න. ඔබ අර කෑලි කෑලි වලට කඩලා ඉවර වෙලා ඡේදය ඔලුවට දාගත්තනේ දැන්. පටස් ගාලා ඔලුවට වැදුනා. හරි. දල වශයෙන්. හරි.
එහෙමනම් ඊට පස්සේ ඔයගොල්ලෝ විකල්ප තුනක් කියවන්න. දැන් විකල්ප ගැලපෙනවද කියලා චෙක් කරන්න ඕනේ. ඒක තමයි මේ ක්‍රමේ. විකල්ප ගැලපෙනවද කියලා චෙක් කරන්න. මම කියන ක්‍රම මේවට භාවිතා කරන්නේ නැහැ. ඔයගොල්ලන්ගේ ක්‍රම වලට කරලා විභාගේ ෆේල් වුණාම ආය අඬන්න එපා. පළවෙනි විකල්පය. අධ්‍යාපනයේ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය අද ක්‍රියාත්මක නොවේ. මේක කොහෙවත් එහෙම එකක් කියලා නැහැ. එහෙනම් අපි මේකට සාමාන්‍ය පන්තියේදී නම් කියනවා ගොන් උත්තරේ. මෝඩ පිළිතුර. ඒක තෝරන්නේ අපි. මෝඩ පිළිතුර තේරුවොත් අපි මෝඩයෝ වෙන නිසා. හරි. දෙක. ලාබාල වයසේදීම තරඟකාරීත්වයට අද දමා ඇති දරුවෝ දෙවන ප්‍රශ්න හා අධ්‍යාපනය අතර සම්බන්ධය නොදනිති. ඔව්. ලාබාල වයසේදී තරඟකාරීත්වයට අදලා දාලා ළමයිව පුදුම තරඟයක් නේ දුවන්නේ. අම්මලා දුවනවා ළමයිනුත් දුවනවා. තාත්තලා දුවනවා අම්මලා පස්සේ ඊට පස්සේ. හරි නේද? මේ වැඩේනේ වෙලා තියෙන්නේ. පුදුම තරඟයක් නේ තියෙන්නේ ශිෂ්‍යත්ව කිව්වහම. අපි ශිෂ්‍යත්වෙම ටාගට් කරන්නේ වෙන මොකවත් නෙමෙයි. දැන් අපි ලියපු කාලේ ශිෂ්‍යත්වෙ තිබුණා. මේ තරම් තරඟයක් තිබුණේ නැහනේ. දැන් 170ක් කියන්නේ ඉතින් නේද? ලකුණු 80ක් 90ක් ගන්න ඕනේ ළමයා විභාගේ පාස් වෙන්න. මේක පුදුම කතාවක් නේ. ලකුණු 100යි තියෙන්නේ පේපර් එකේ. එක 80ක්වත් 90ක්වත් ගන්න ඕනේ පාස් වෙන්න. හොඳ ඉස්කෝලේකට යන්න නෙමෙයි පාස් වෙන්න නිකමට හරි. හරි මේක දැඩි තරඟයක් වෙලා තියෙනවනේ. මේක ළමයාගේ මනසට පුදුමාකාරයක වදයක්. ඒකද ලාබාල වයසේදීම තරඟයට අද තමයි ඇති දරුවෝ දැවෙන ප්‍රශ්න හා අධ්‍යාපනය අතර ඇති සම්බන්ධය නොදනිති. ඒගොල්ලෝ දන්නේ නැලු දැවෙන ප්‍රශ්න. සමාජයේ දැවෙන ප්‍රශ්න. ඒ දැවෙන ප්‍රශ්න කියමුකෝ අපි කියමුකෝ රට තුල වාර්ගික අසමගිය. තව කෙනෙක් පහත් කරලා කතා කරනවා, තව ආගමක් පහත් කරලා කතා කරනවා. එයාට ඒ කියන්නේ පුළුල්ව බලන්න එහෙම අධ්‍යාපනයෙන් දීලා නැහැ. හරිද? එයාත් කියන්නේ ඊට පස්සේ අරුව මරන්න ඕනේ, අරුවේ කඩේ ගිනි තියන්න ඕනේ. එතනට තමයි මානසිකත්වය ගොඩ නැගෙන්නේ. මේ අධ්‍යාපනය තුල අර සම මට්ටමේ සලකන ස්වභාවය දීලා නැහැ. ගැඹුරු අවබෝධයක් දීලා නැහැ. සමාජය කෙරෙහි හැමෝම මිනිස්සු කියන මනුෂ්‍යත්වයේ අවබෝධය දීලා නැහැ. සංවේදී නිර්මාණශීලී මිනිස්සු බිහි කරලා නැහැ. මේවා තමයි අඩුපාඩු. රටක් හදන්න බෑ මේ කොනකට ගිහිල්ලා කෑ ගහලා. රට හදනවා නම් ප්‍රතිපත්ති මේ සම්පාදනයක් වෙන්න ඕනේ. රාජ්‍ය නායකයෝ ඒවා ඉගෙන ගන්න ඕනේ ඉස්සෙල්ලාම මේ ප්‍රතිපත්ති වෙනස් කර ගන්න ඕනේ අපි. හරි? අපිට හදන්න බැයි නම් රවින්ද්‍ර රටකින් කොපි කරන්නත් පුළුවන් අපිට ප්‍රතිපත්ති. එහෙම තමයි ලෝකයේ අනික් රටවලුත් දියුණු වෙන්නේ. හොඳ රටවල් වලින් කොපි කරනවා. හරි. ළමයි තුන්වෙනි උත්තරේටත් යන්කෝ. අරක හරි කියලා තියෙනවා මේ ඡේදේ. ඡේදය තුල තිබ්බනේ ළමයි තරඟයට ඇදලා දාලා ළමයි විනාශ කරලා තියෙන්නේ. ඒගොල්ලන්ට දෛනිකව දැවෙන ප්‍රශ්න ගැන හිතන්නේ ඒගොල්ලන්ට අධ්‍යාපනයෙන් ඉඩක් නැහැ කියලා. ඊළඟ තුන්වෙනි උත්තරේ. අධ්‍යාපනයේ ප්‍රතිඵල නම් අන්‍යෝන්‍ය සුහදතාවය, සමානාත්මතාවය ජනිත කරන ආකල්ප වර්ධනයයි. දැන් බලන්න ඒකක් තියෙනවා මේ. හරි? එන්න මේ යටම හරිය තියෙනවා. අන්‍යෝන්‍ය සුහදතාවය හා සමතාවය. හරි? ජනිත කරන පුළුල් ආකල්ප හරබර අධ්‍යාපනයක ආනුෂංගික ප්‍රතිඵල වේ යුතුය. අධ්‍යාපනයේ ප්‍රතිඵලය නම් අන්‍යෝන්‍ය සුහදතාවය හා සමානතාවය ජනිත කරන ආකල්ප වර්ධනයයි. හරි? නේද? හරි? මේ හැබැයි අධ්‍යාපනයේ ප්‍රතිඵලය නම් වෙන්න ඕනේ ඇත්තටම අධ්‍යාපනයේ ප්‍රතිඵලය නම් අන්‍යෝන්‍ය සුහදතාවය හා සමතාවය ජනිත කරන ආකල්ප වර්ධනයයි. හරි? දැන් අපෙන් අහන්නේ ආයෙත් අපි මුලට එනවා. පහත සඳහන් එක් පාඩේ අවසානයේ 1 2 3 යනුවෙන් ප්‍රකාශ තුනක් දීලා තියෙනවා. මේන් කවර ප්‍රකාශය පාඩේට වඩාත් ගැළපේදයි දක්වන්න. පළවෙනි එක අයින් කරා. දෙවෙනි එක ලාබාල වයසේදීම තරඟකාරීත්වයට අද දමා ඇති දරුවෝ දැවෙන ප්‍රශ්න හා අධ්‍යාපන අතර ඇති සම්බන්ධතාවයෙන් නොදනිති. හරිද? නොදනිති. හරි? තුන්වෙනි එක අධ්‍යාපනයේ ප්‍රතිඵල නම් අන්‍යෝන්‍ය සුහදතාවය හා සමතාවය ජනිත කරන ආකල්ප වර්ධනයයි. හරි? දැන් මෙතන අපි අන්තිම වාක්‍ය කියවුවොත් සම්පූර්ණ ව්‍යුහ අන්තිම වාක්‍ය දෙක සම්පූර්ණ ව්‍යුහයේ දෙස නිදහස්වා මධ්‍යස්ථව බැලීමට අවශ්‍ය ශක්තිය කෙනෙකුට අධ්‍යාපනයෙන් ලැබිය යුතුය. අන්‍යෝන්‍ය සුහදතාවය හා සමතාවයේ ජනිත කරන පුළුල් ආකල්ප හරබර අධ්‍යාපනයක ආනුෂංගික ප්‍රතිඵලය විය යුතුය. හරි? නේද? ඉතින් උත්තරේ නම් පුළුල්ව ගන්න වෙන්නේ තුන්වෙනි උත්තරේ තමයි මේක පරිපාලන සේවා විභාගයේ අපේ පේපර් එකේ ආපු එකක් පරිපාලන සේවා රාජ්‍ය පරිපාලන සේවා විභාග තරඟ විභාග රාජ්‍ය විභාගයේ. හරි? මේක සමස්තය ලෙස ගත්තාම මේ අධ්‍යාපනයේ ගුණාත්මක අංග ගැන තමයි මේක විග්‍රහ කරන්නේ. ඒකට සරල උදාහරණයක් හැටියට ගත්ත එකක් තමයි අර ළමයි තරඟ විභාග වලට ඇදලා දාලා අවසානයේ වෙලා තියෙන විනාශය ගැන. හරි? එහෙනම් අධ්‍යාපනයේ ප්‍රතිඵලය වෙන්න ඕනේ. ප්‍රතිඵලය නම් අන්‍යෝන්‍ය සුහදතාවය හා සමතාවය ජනිත කරන ආකල්ප
වර්ධනයයි කියන උත්තරේ තුන්වෙනි එකට යන්න පුළුවන්. හරි? තුන්වෙනි එකට යන්න පුළුවන්. රයිට්. ඊළඟට යනවා අපි 7 වෙනි ප්‍රශ්නෙට. සාධාරණ වූ චිරස්ථායී වූ චිරස්ථායී වූ කියන්නේ බොහෝ කල් පවතින. සාධාරණ වූ චිරස්ථායී වූ කියන්නේ බොහෝ කල් පවතින කියන එක. ජාතික අවංක භාවයක් ගොඩනැගීමේදී පෘතුල වශයෙන් විසිරී යන සමාජ සාධාරණත්වයක් ක්‍රමානුකූලව පිහිටවිය යුතුය. එක් අංශයකින් විධිමත් නීති පද්ධතියක් අධිකරණයක් මේට අදාළ වේ. දැන් අපිට සමාජ සාධාරණත්වයේ ගන්න ගියාම අපිට ඕන වෙනවා නීති පද්ධතියක් ඕන වෙනවා සාධාරණත්වයේ බිහි කරන්න. ඊළඟට අධිකරණයක් ඕන වෙනවා නීති පද්ධතිය උසාවිය ඕන වෙනවා. ඒක එක අංශයක්. ඊළඟට සමාජ සාධාරණත්වයේ වැඩි කොටස බිහිවන්නේ උගත් වගකීමෙන් යුතු සියලුම රටවැසියන් විසින් ස්වකීය අයිතිවාසිකම් හා වගකීම හොඳින් හඳුනා ගැනීම තුලින් පමණි. හැබැයි නීතියෙන් අධිකරණයෙන් කරන්න බෑ මේක තනියෙන්. සමාජ සාධාරණත්වයේ වැඩි කොටස බිහිවන්නේ උගත් වගකීමෙන් යුතු සියලු රටවැසියන් විසින් ස්වකීය අයිතිවාසිකම් හා වගකීම හොඳින් හඳුනා ගැනීම. අයිතිවාසිකම් කියන්නේ මට ලැබෙන්න ඕනේ දේ. වගකීම් කියන්නේ මගෙන් වෙන්න ඕනේ දේ. අන්න ඒවත් හඳුනා ගන්න ඕනේ. නීතියෙන් දාලා බල කරලම බෑ මේ මොකද්ද සමාජ සාධාරණත්වයේ ගොඩනගන්න. හරි? මෙවැනි පෘතුල වශයෙන් විසිරී යන සමාජ සාධාරණත්වයක් බොහෝ දුරට රඳා පවතින අවංක හොඳ හිතත් නොයෙකුත් කොටස් අතර පවතින එකමුතුකමත් මතය. හරිද? මිනිසුන්ගේ අවංකකමයි මේ ජන කොටස් එහෙම ඉන්න අයත් අතර තියෙන සමගිය. මෙහිදී අපට උරුම වී තිබෙන සංස්කෘතික සම්ප්‍රදායන් මහත්සේ ප්‍රයෝජනවත් වේ. දැන් අපිට තියෙනවා අන් අයට කරු කරන්න ඒ දේවල් අපිට උගන්වලා තියෙනවනේ. දීර්ඝ කාලීන වශයෙන් මෙහි පැවති ආගමික හැඟීම් හා විවිධාකාරයේ චාරිත්‍ර වාරිත්‍ර මෙම සමාජ සාධාරණත්වයට තවදුරටත් දායක වනු ඇත. ඔව් මම ඉස්සෙල්ලා කියපු එක. නේද? හරි? ඒ කියන්නේ දැන් ලංකාවේ වැඩි පිරිසක් බෞද්ධයෝනේ. බෞද්ධයෝ වුණාම ඒගොල්ලන්ට ආගමික වශයෙන්ම තියෙන අන් අයට මෛත්‍රී කරන්න, හිංසා කරන්න අයිති නැහැ. අයිතියක් නැහැනේ. මේ සතෙකුටවත් ගහක කොලයක්වත් කඩන්න එපා කිව්ව දහමක්නේ. එතකොට දැන් මේ වගේ දේවල් එක්ක අපිට පුළුවන් සමාජ සාධාරණත්වයේ ගොඩනගා ගන්න. හැම මිනිහටම සාධාරණ සැලකිල්ලක් ගොඩනගා ගන්න. එහෙම කියලා කියනවා. බලමු අපි උත්තර වලට ගිහිලා විකල්ප හොඳම එක තෝරන්න. ස්වකීය අයිතිවාසිකම් හා වගකීම් පිළිබඳ බොහෝ අවබෝධයක් උගත් වගකීමෙන් යුතු සියලුම රටවැසියන් තුල පැවතීම සමාජ සාධාරණත්වයේ බිහිවීමට අවශ්‍ය වේ. ඔව්. ස්වකීය අයිතිවාසිකම් මට ලැබෙන්න ඕනේ දේ, මගෙන් වෙන්න ඕනේ දේ ගැන හොඳ අවබෝධයක් සියලුම රටවැසියන්ට තියෙන්න ඕනේ. හරි? ඒක සමාජ සාධාරණත්වයට අත්‍යවශ්‍ය දෙයක්. මොකද නීතියෙන් අධිකරණයෙන් දාලා හිරේ දාලා බය කරලම කරන්න බෑ කියලා මේක කිව්වා. ඒක හරි වගේ. ඒකට පොඩ්ඩක් තියලා අපි බලමු දෙවෙනි තුන්වෙනි උත්තර. අවංක හොඳ හිතක් නොයෙකුත් කොටස් අතර පවතින එකමුතුකමත් සාධාරණත්වයේ චිරස්ථායී වීම කෙරෙහි බලපායි. ඔව් ඒකත් ඇත්ත. ඒකත් ඇත්ත. අවංකක් හොඳ හිතක් තියෙන්න ඕනේ. එකමුතුකම සාධාරණ චිරස්ථායී වීම කෙරෙහි බලපායි. දැන් අපිට ඒකද වැදගත්ම උත්තරේ අරකද වඩා වැදගත් විකල්පය. තුන්වෙනි එකට සමාජ සාධාරණත්වය ඇති කළ හැක්කේ සංස්කෘතික සම්ප්‍රදායන්ද ආගමික හැඟීම්ද විවිධාකාරයේ චාරිත්‍ර වාරිත්‍ර උපයෝග කොට ගැනීමෙන් පමණි. පමණි කියන එක නම් වැරදි. තව ක්‍රම තියෙනවා නීතියෙන් අධිකරණයෙන් කරන්නත් පුළුවන් නේද? හරි? එතකොට අපිට එකද දෙකද? එකද දෙකද? ඇත්තටම පුළුල්ව මේ ඡේදයේ තියෙන දේ සාරය උරාගෙන තියෙන්නේ අර කලින් ඡේදේ වගේම තමයි. කලින් ඡේදෙත් අපිට දෙකක් තිබ්බනේ කුඩා ළමයි තරං කරනවා කිව්වා අධ්‍යාපනයේ ගුණ වගාව ගැන කතා කළා. ඒතර අපි ඒක අධ්‍යාපනයේ ගුණ වගාව ගැන තියෙන උත්තරේ ගත්තේ. මේකෙත් අපිට සාරය තියෙන්නේ රෝමි ලක්කම් එකේ. ඒ කියන්නේ සම්පූර්ණ ස්පීඩ් එක අරන් තියෙනවා. හරි? සොකී අයිතිවාසිකම් ආවකිම්ල හොඳ අවබෝධය උගත් වාකිමින් සියලු රටවැසියන් තුළ පැවතීම සමාජ සාධාරණ බිහිවීමට අවශ්‍ය වෙනවා. ඊට අමතරව නීති අධිකරණයක් ඕනිති. හරි? රයිට්. 8. දැන් මේවා කරනකොට හැම වෙලේම ඔලුවට ගන්න තමන් මේක කරලා තියෙන්න ඕනේ. තමන් මේක කරේ නැතුව මේක නිකන් බලන් ඉඳලා තේරුම් ගන්න නැහැ. කරාට පස්සේ තමයි සැටිස් වෙන්නේ. ඔව් මාත් ගත්තේ ඒ විදිහට සර් කියපු එක මටත් ඔලුවට ආවා. රයිට් ඕකේ. හරි එහෙම යන්න ඕනේ. 8. ස්වයං පෝෂණය කිසිදාක යථාර්ථවාදී ඉලක්කයක් වී යයි මම නොසිතමි. ඒ කියන්නේ තමන් රට තුල තමන්ම පෝෂණය වීම. ඒ කියන්නේ තමන්ගේ දේවල් තමන්ම කර ගැනීම. කිසිසේත් මේ නූතන ලෝකයේ යථාර්ථවාදී ඉලක්කයක් වූයේ නැත. මේ නූතන ලෝකයේ එහෙම ස්වයං පෝෂී ආර්ථිකයක් ගොඩනගන්න අමාරුයි. ස්වයං පෝෂණය කිසි විටකත් මාක්ස්වාදී සංකල්පයක් නොවේ. ස්වයං පෝෂණයේ අරමුණු වූයේ මුල් කාලීන ධනවාදයේ මේ ප්‍රචේදය ලියන කෙනා කියනවා. එනම් වාණිජවාදයේ ඇතැම් වර්ගවල කර්මාන්තයන්ට ආරක්ෂිත වෙළඳ පොලක් තිබීම හිතකරය. එමෙන්ම බෙහෙවින්ම යාන්ත්‍රික නො වූ කර්මාන්ත වලටද විශාල ප්‍රමාණයේ ආරක්ෂාවක් හිතකර විය හැකියයි මම සිතමි. එහෙත් අද අප සිටින ලෝකයේ ඵලදායීතාවයේ තුඩු දෙන්නේ මිනිස් ශ්‍රමය පමණක් නොවේ ආන් වැඩි. අද අපිට
වැය කරන තරමට සඵලතාවය ගන්න, වැය සාපල්‍ය කොටනගා ගන්න, මේ ඵලදායීතාවයක් ගන්න තුඩු දෙන්නේ මිනිස් ශ්‍රමය පමණක් නොවේ. තව මොනවද එහෙනම්? ඵලදායීතාවය ඇතිවන්නේ කෙලින්ම විද්‍යාව හා තාක්ෂණය යොදුන් ලැබීමෙන්නේ. යන්ත්‍ර සූත්‍ර විද්‍යාව තාක්ෂණය ශ්‍රමයට වඩා එහාට යනවා. හරි, ශ්‍රමයත් එක්කම ඕනිති. මෙලෙස විද්‍යාව හා තාක්ෂණයේ ජයග්‍රහණයන් උපයෝගී කර ගැනීමෙන් තොරව සාර්ථක ලෙස ජාත්‍යන්තර තරගයට මුහුණ දීමට අපට නොහැකි වනු ඇත. ඒ කියන්නේ අපි ගෘහාශ්‍රිත ගෘහ කර්මාන්ත කරලා. හරිද? වේවැල් වලින් මොනවද කූඩ වියලා. එහෙම විතරක් මදි මේක වැඩි ධාරිතාවයකින් හදන්න ඕන. චීන්නු කරන්නේ ඒකනේ. හරි, චීන්නු කරන්නේ ලොකු ධාරිතාවයකින් තාක්ෂණයත් උපයෝග කරගෙන ශ්‍රමයට තාක්ෂණය ගලපලා ලොකු නිෂ්පාදන ධාරිතාවයක් ප්‍රොඩක්ටිවිටි එකක් උන් ගන්නවා. පැහැදිලිද? එතකොට ඒ උන් ගන්න ඒ නිෂ්පාදන ධාරිතාවයත් එක්ක උන් ලෝකෙට භාණ්ඩ බෙදා හරින මූලික රටක් බවට පත් වෙලා තියෙනවා. උන්ගේ ආර්ථික විවෘත කරාට අපිට ලෝකේ ලොකුම ජනගහනය තියෙන චීනෙට ගිහිල්ලා විකුණන්න දෙයක් නැහැ. මොකද උන් ඔක්කොම හදාගෙන තියෙන්නේ. එහෙමනම් අපි මේකේ කියන්නේ හරි මේකේ කියන්නේ මේ තාක්ෂණය සහ විද්‍යාව යොදාගෙන ඒ තුලින් ශ්‍රමයත් එකතු කරගෙන ඵලදායීතාවයකට යන්න පුළුවන් නූතන ඒක තමයි තර්කය. තනිකරම ශ්‍රමය ඔස්සේ යන ස්වයංපෝෂිත එහෙම ආර්ථික ක්‍රමයකට වඩා ස්වයංපෝෂණය යනු මාක්ස්වාදී සංකල්පයක් නෝ ධනවාදී අරමුණු කරගත්තේ කියෝ. ඒක කෙලින්ම කියනවනේ පොල්ලෙන් ගැහුවාගේ. වාණිජ මොකද්ද වාණිජවාදයේ තියෙන්නෙත් කියලා කියනවනේ. කියන්නේ ධනවාදයට තව නමකුත් දෙනවනේ. ඒක තියමුකෝ එකත් හරියි. තුන්වෙනි උත්තරේට යන්නම්ම. ජාත්‍යන්තර තරගයට මුහුණ දීමට නම් විද්‍යාව තාක්ෂණය උපයෝග කරගත යුතුය. ඒකත් හරිනේ. අන්තිමට කියන්නේ උපයෝග කර ගැනීමෙන් තොරව සාර්ථක ජාත්‍යන්තර තරගයට මුහුණ දෙන්නත් බෑලුනේ. ඒකත් හරි. ඒක ඵලදායීතාවය සඳහා මිනිස් ශ්‍රමය මෙන්ම ඍජු ලෙස විද්‍යාව හා තාක්ෂණයේ උපයෝගීතාවයද අවශ්‍ය වේ. දෙවැනි උත්තරේ මම ඒක කිව්වා කලින්. ඒ කියන්නේ තනියෙන් ශ්‍රමයෙන් විතරක් ගේම ගහන්න අමාරුයි මේ ලෝකයේ අද. ඒකට තාක්ෂණය හුරු වෙන්න ඕනේ. තාක්ෂණය සම්බන්ධ වෙන්න ඕනේ. ඒ කියන්නේ මොකද්ද? අපේ කෘෂි කර්මය තනිකරම තාක්ෂණයත් එක්ක බද්ධ කරන්න ඕනේ. බද්ධ කරලා අපි අධික ඵලදාවක් ගන්න ඕනේ. අපි මේ කුඹුරු අක්කරයකට මෙච්චරයි කිය ඉන්නවා. ජපානයේ කුඹුරු අක්කරයට ඵලදාව අපි බලලා නැහැනේ. උන් කොහොමද ඒක ගන්නෙ කියලා. අපේ මේ තක්කාලි මෙහෙමයි කියනවා. හරි? එතකොට තක්කාලි හිටවනවා. තක්කාලි වැවෙන කාලේට තක්කාලි විසික් කරනවා. කිලෝ එක රුපියල් 5යි. එතකොට අපි සෝස් කනවා පිට රටින් ගෙනල්ලා. එතකොට තක්කාලි සෝස් හැදීම අපිට ඇයි කරන්න බැරි රටක් විදිහට. කරලා ඉවරලා අපිට අපනයන තත්ත්වයට ගන්න බැරියයි. ෆුඩ් සිටි වල තියෙන පිට රට සෝස් කන්නේයි. දැන් මේ වගේ දේවල් පිළිබඳ අපි හොයලා තියෙනවා. හරි? නේද? එහින්දා අපිට කුරුඳු. හරි? අද කුරුඳු තෙල් ලෝකයේ අධික මිල. හරි? දැවෙනවනේ කුරුඳු. හරි? එතකොට අපි ගත්තොත් කරඳ මුංගු. හරි? අපිට හොයාගන්නත් නෑ කරඳ මුංගු. හරි? ඉතින් මේ වගේ දේවල් ලෝකයේ අධික මිල. හරි? ඉතින් තාක්ෂණයත් එක්ක යන්න ඕනේ. හරි? නේද? කුරුඳු තෙල් අද රූපලාවන්‍ය නිෂ්පාදන වලටත් භාවිතා කරනවා. හරි? අපිට මේක විකුණන්න පුළුවන් නම් පුදුම මිලක් ගන්න පුළුවන්. ඉතින් තාක්ෂණය ඕනේ. තාක්ෂණය ඕනේ. තේරුණාද? ඉතින් අනිත් පැත්තට ගමුකෝ නිකමට. හුණුකල් නිදියක් තියෙනවා මන්නාරේ. ලෝකේ ටූත් පේස්ට් හදන්නත් හුණුකල් ඕනේ. හරි? එහෙම පොස්පේඩ් නිදියක් තියෙන එප්පාවල පොහොර හදන්න පොස්පේඩ් ඕනේ. ඉතින් මේක මේ පොස්පේඩ් උදැල්ලෙන් හාරලා කරන්න බෑනේ. දැඩි තාක්ෂණික ක්‍රියාවලියකට නතු වෙන්න ඕනේ. ඒතර අපේ මිනිරන් ටිකත් අපි වෙන රටවල් වලට යවන්නේ. උන් එහෙම පැන්සල් හදලා යවන්නේ. ඒතර පැන්සලට අපි සල්ලි දීලා ගන්න. මිනිරන් ටික කුණු කොල්ලෙට දීලා එහෙම ගන්නවා. දුර්ලභ කණිජයක් මිනිරන්. ලෝකේ. එහෙම හැම රටකම නැහැනේ මිනිරන්. හරි ඕනේනේ. ඔය පැන්සල් හදන්න විතරක් නෙමෙයිනේ කොච්චර දේවල් වලට අවශ්‍යද. ඒකින්ද අනිවාර්යෙන් ශ්‍රමය විතරක්මදී තාක්ෂණයත් ඕන. ඒක තමයි මේ ඡේදය අපි ගැඹුරින් අවබෝධ කරගත්ත ගමන් උත්තරේ ගත්තා. මේ උත්තර තුනම හරි. නමුත් වඩා ගැළපෙන උත්තරේ තමයි රෝමි ලක්ෂණ දෙක උත්තරේ. හරි? රයිට්. ඊට පස්සේ මම 9ට යනවා. මධ්‍යගත ප්‍රතිපත්ති සකසන්නන් හා සැලසුම් කරුවන් විසින් නොදකින්න තවත් වැදගත් කරුණක් නම් දැන් ප්‍රතිපත්ති හදන මිනිස්සු ඉන්නවනේ. සැලසුම් හදන මිනිස්සු ඉන්නවනේ මේ රටට. ප්‍රතිපත්ති සම්පාදකයෝ කියලා කොටසකුත් ඉන්නවනේ. ඇත්තටම මුන් ඉන්න ඕනේ පාර්ලිමේන්තුවේ මෝඩයෝනේ ඉන්නේ. ඒ හින්දා ඇත්තටම ඉතින් මහාචාර්යවරු ආචාර්යවරු මැදිහත් වෙලා හරි මේ රටේ ඉතින් අධ්‍යාපන ඇමතිලා ලංකාවේ අධ්‍යාපන ප්‍රතිපත්ති හදන්නේ නැහනේ. ඒකට ජාතික අධ්‍යාපන ආයතනයේ දිනා මහාචාර්යවරු ඉන්නවා. ඉතින් ඒ අයගෙත් අඩුපාඩු තියෙන්න පුළුවන්. ඉතින් නැත්තම් ලංකාවේ අධ්‍යාපනයේ මෙච්චර හෙනවදින විදිහක් නැහනේ. මම කියන්නේ දේශපාලනේ ඌමනාවක් නැහැ. ඒවට ඉන්න අපිට ඉන්න මහා උගත් කියන පිරිසටත් ඌමනාවක් නැහැ ලංකාවේ. අපිට මේ ප්‍රතිපත්ති ටික හරියට හදාගන්න රට ඉදිරියට යන කෘෂිකර්මය මේ විදිහයි. අපි අවුරුදු 20ක් මෙහෙම දුවනවා. කොයි ජනාධිපති ආවත් කොයි පක්ෂය ආවත්. අපි ආරක්ෂාව මෙහෙමයි. අපි අධ්‍යාපන ප්‍රතිපත්තිය මෙහෙමයි. සෞඛ්‍ය ප්‍රතිපත්තිය මෙහෙමයි. අපි අවුරුදු 20කින් මෙතනට ළඟා වෙනවා. හරි? එක ආණ්ඩුවක් කරනවා හොඳ ප්‍රතිපත්තියක් ගෙනල්ලා අනිත් ආණ්ඩුව ඒකට උදව් කරන්නේ.
නිකන් උදාහරණයක්. දේශපාලනේ වැඩක් නැහැ. 1990 ගෙනාවා. ඊළඟ රථ සේවය. දැන් මේ රජය දැනගන්න මේක තව දියුණු කරලා හොඳට තව වාහන දාලා මේක මාර වැඩක් මේක පුදුම සේවයක් වෙන දෙයක් නේ දැන් මේ කොවිඩ් කාලේ. තව වාහන ටිකක් ගෙනල්ලා මේක ගමට එක වාහනයක් දක්වා දියුණු කරගන්න. ඒකට අපේ ගමේ ඇම්බියුලන්ස් එකක් තියෙනවා අපිට. බැරි නෑනේ කරන්න. ලෝකේ උදව් කරයි. ඉල්ලුව. හරි? නේද? අපේ සේවකයන්ට පඩි රස්සා ටිකකුත් දෙන්න පුළුවන්. ජීවිත බේරන රස්සා ටික. හරි? එහෙම නෑ. ඒක අතහැරලා දානවා. ඊට පස්සේ ඒ වාහන ටික කරනවාම අයින් කළා දානවා. ඔච්චර තමයි. හරි? ඒකින්ද අපි මේ ප්‍රතිපත්ති සම්පාදකයන්ට චෝදනාව පැහැමිලීම තියෙන්න ඕනේ. අප රට විශාල වශයෙන් දිලිඳු හා ඌණ සංවර්ධිත රටක් බවයි. ඉතින් උන් දැනගන්න ඕනේ අපේ රට හිඟන රටක්. සරල වචනේ හිඟන රටක්. ණයට කන නෙමෙයි ණය ගන්න බැරි තරම් හිඟන රටක්. ඒක දැනගන්න ඕනේ. ඊනියා ජාත්‍යන්තර තත්ත්වයට ඒ උසස් කරන අටියෙන් අපගේ විශාල අධ්‍යාපන පද්ධතියට අවශ්‍යම ද්‍රව්‍යමය සම්පත් ආනයනය කිරීමට තරම් ධනයක් අප සතුව නොමැත. ජාත්‍යන්තර තත්ත්වයට එන්න ආසයි. නමුත් අපිට මේ දේවල් අමුද්‍රව්‍ය ටික ගෙන්න ගන්න තරම් තාම වත්කමක් නැහැ. කොහෙන්ද ඉතින් සල්ලි කවුද නේද? රයිට්. අවශ්‍ය වන්නේ අප රටට තාත්වික යෝග්‍ය ප්‍රමිති සහ මිනුම් හඳුනාගෙන ඒ අනුව ක්‍රමවත් පියවරෙන් පියවර දියුණු වන ස්වයංපෝෂිත ව්‍යායාමයක් ලෙස සංවර්ධනය හඳුනා ගැනීම. සංවර්ධනය එක පුද්ගලයෙකුට මැජික් එකක් වගේ මේ රට සිංගප්පූරුව කරන්න බෑ. සංවර්ධනය යන්න ඕනේ පියවරෙන් පියවර යන්න ඕනේ. ඒ පොඩි තැන් හදමින් ඒ නිශ්චිත මිනුම් දඩු වලින් අධ්‍යාපනය මෙහෙමයි සෞඛ්‍ය මෙහෙමයි මහරෝහලක් දියුණු කරන්න ඕනේ. මේ தත්ත්වෙට ක්‍රමක්‍රමයෙන් පඩිපෙලක් නෙමෙයි නගින්නේ. අපේ අය හිතන්නේ රොකට් පත්තු කරලා කඳු මුදුනට යන්න එක සැරේ රොකට් එකේ එල්ලිලා. එහෙම තියන්න ඉතින් එහෙම යනවා නම් බැරිය නේද? එහෙම යනවා නම් මෙලහට ගිහිල්ලා ඉන්න ඉබේ. හරි? කියන තරම බොරු කියන්නේ. හරි? පාලකයෝ බොරු කියනවා මිනිස්සු බොරු අහනවා. ඒ බොරු මිනිස්සු කතා වෙලා මේ තනියෙන් සතුටු වෙලා නිදා ගන්නවා. බඩගින්නේ ඔච්චරනේ තියෙන්නේ. රයිට්. එතකොට අප රටට තාත්වික යෝග්‍ය ප්‍රමිති මිනුම් කරන හඳුනාගෙන ඒ අනුව ක්‍රමවත් පියවරෙන් පියවර දියුණු වන ස්වයංපෝෂිත ව්‍යායාමයක් ලෙස සංවර්ධනය හඳුනා ගන්න ඕනේ. සංවර්ධනයේ මැජික් එකක් නෙමෙයි. එක සැරේ පිටරටින් ගෙන්නලා මේ රට සිංගප්පූරුව කරන්නත් බෑ. අවස්ථාවලින් සාධාරණ කොටසක් ලබා ගැනීම පිණිස පසුබැස සිටින නොදියුණු ප්‍රදේශවලින් ලැබෙන ඉල්ලීම් වලට ඉඩකඩ සලසන්නාseම වෙනත් කිසිම රටකට නොදෙවෙනි වෘත්තීය හා ශාස්ත්‍රීය විශිෂ්ටත්වයේ උච්ච ස්ථානයට එළඹීමටද සැලැස්මෙන් අවස්ථා සැලසිය යුතුය. සම්පත් ප්‍රහීන මිනිස්සු ඉන්න ගම් මට්ටමේ උන්ටත් උන්ගේ තිල්ලීම් තියෙනවා. ඒවට ඉඩ දෙන ගමන් උගත් බුද්ධිමත් මිනිස්සු ඉන්නවා මේ රටේ. ලෝකේ කවර තැනකටවත් සම කරන්න බැරි. ඒ තරම් පොරවල් ඉන්නවා. ඒ අයගේ දායකත්වයටත් අරගෙන ගම් මට්ටමේ මිනිස්සුන්ගේ දායකත්වයත් අරගෙන මේක අනවරත ක්‍රියාවලියක් නොනවතින ක්‍රියාවලියක් හැටියට මේ යන්ත්‍රය ස්ටාර්ට් කරන්න ඕනේ. තාම ස්ටාර්ට් කරලා නැහැ මේක. මේක ස්ටාර්ට් කරනවා කියලා කියනවා බුද්ධිමතුන් රට පාලනය කරන්න තෝර ගන්නවා කියලා එක එක සංකල්ප ගෙනල්ලා රවට්ටලා කුඩු ටික ආපහු පාර්ලිමේන්තුවට යනවා. ඉතින් හොඳයිනේ ෂෝක්. හරි. ඊට පස්සේ මෙන්න මෙහෙම එනවා. නොදියුණු ප්‍රදේශයෙන් ලැබෙන ඉල්ලීම් වලටත් දෙන්න ඕනේ. උගත් මිනිස්සුන්ටත් යන දෙන්න ඕනේ. මෙන්න මෙහෙම ලස්සන කතාවක් කියනවා. තවද සමතුලිතතාවයෙන් තොරව නව ලෝක රටාවෙන් මතුවන බලපෑම් හා අප ජාතියේ යහපතට සමහර විට අහිතකර විය හැකි විදේශීය බලපෑම් වලට ඔරොත්තු දිය හැකි ශක්තියක් අධ්‍යාපනය මගින් ජනයාට ලබා දිය යුතුය. MCC එනවා, ඉන්දියාව එනවා, චීනය එනවා. ඉතින් මේ එන බලපෑම් වලට ජාතියේ යහපතට විදේශීය බලපෑම් වලට ඔරොත්තු දිය හැකි ශක්තිය අධ්‍යාපනය මගින් දරුවට දෙන්න ඕනේ. හරිද? දරුවට දෙන්න ඕනේ. නෑ අපි මේ රට අපි සංවර්ධනය කරනවා පියවරෙන් පියවර. නෑ උඹලට අපි විකුණන්නේ නෑ වරායවල්. උඹලට අපි දෙන්නේ නෑ ප්‍රදේශ. හරි උඹලට අපි දෙන්නේ අපේ වෙරළ අපි ගොඩ කරගන්නවා ටික ටික. අපි පළවෙනි කිලෝමීටරයක් ගොඩ කරගන්නේ. පුළුවන් හැටියට. වර්ග කිලෝමීටරයක් ගොඩ කරගන්නවා අපි මුහුද. හරි? නේද? මෙන්න මේ ශක්තිය ජවය අපි රටක් සංවර්ධනය කියන්නේ ඒකයි. රටක් සංවර්ධනය කියන්නේ කොහේ හරි රටකට උඩර වැට්ටියකට අහු වෙලා රටේ තියෙන ආර්ථිකය, සාරය, මිනිස්සුන්ගේ ශ්‍රමය, ඒ සියලු ප්‍රෞಢත්වය, ඒ සියලු දේවල් ස්වාධිපත්‍ය අන්තිමට අපිට තීරණයක් ගන්නත් බෑ අපේ රටේ නායකයෙකුට චීනෙන් අහන්න නැතු ඉන්දියාවෙන් අහන්න නැතු. හරි? අපි ඉන්දියාවත් එක්ක කිව්සුමක් ගහුවොත් චීන තානාපති කෑ ගහනවා. චීනෙත් එක්ක කිව්සුමක් ගහුවොත් ඉන්දියන් තානාපතිනිය කෑ ගහනවා. ඇමරිකන් තානාපතිනියත් කෑ ගහනවා. MCC ගේන්න හදනකොට ඇමරිකාව විරුද්ධයි. ඒත් අපිනේ තීරණය කරන්න ඕනේ MCC ගේනවද නැද්ද කියලා. ඒ කියන්නේ අපි පරාදීන ජාතියක් හැටියට ක්‍රමක්‍රමයෙන් නතු වෙනවා හේතුව සංවර්ධනය පිළිබඳ අපටම ආකෘතියක් ගොඩනගා නොගැනීම. මේ ඡේදය තුල කියන කතාව හරය ඒකයි. මේවා පරිපාලන සේවා විභාගවල දිසාපතිලා වෙන්න ඉන්න ප්‍රාදේශීය ලේකම්ලා වෙන්න ඉන්න අයගෙන් අහන දේවල්. ඔබට ගැඹුරු අවබෝධයක් මම දෙන්න හදන්නේ මේ වගේ ඡේද තමයි එන්නේ.
ඒතර මේ වගේ ඡේද වලින් මම කියන දේවල් ඔබට තේරුම් යන්න ඕනේ. හරිද? වචනත් එක්කනේ ගනුදෙනුව තියෙන්නේ. වචන තමයි අපේ පෞරුෂය ගොඩනගන්නේ. අපිට දැනුම දෙන්නේ, අපේ බුද්ධිය වඩවන්නේ. මෙහෙම කියනවා. පළවෙනි උත්තරේ. අප රටෙහි දිලිඳු හා ඌණ සංවර්ධිත භාවය පිළිබඳ සැලසුම් කරුවන්ට මධ්‍යගත ප්‍රතිපත්ති සකස් කරන්නන්ට නිසි අවබෝධයක් ලබා දිය යුතුය. හරිද? දැන් මේක එහෙම කියනවා නෑ කියලා උන්ට එහෙම එකක්. මධ්‍යගත ප්‍රතිපත්ති සකසන්නන් හා සැලසුම් කරුවන් විසින් නොදකින්න තවත් වැදගත් කරුවන් අප රට විශාල වශයෙන් දිලිඳු ඌණ සංවර්ධිත රටක් බවයි. උන්ට අවබෝධයක් දෙන්න ඕනේ. නිකන් හරි වගේ. පොඩ්ඩක් තියමුකෝ ප්‍රශ්නාර්ථයක් දාලා දෙක. අපට අවශ්‍ය ද්‍රව්‍යමය සම්පත් ආනයනය කිරීමට ප්‍රමාණවත් වන ධනයක් අප සතුව නැත. මම කිව්වනේ එකපාරටම ගෙන්නන්න සල්ලි නෑනේ මේක. එකපාරටම ගෙනල්ලා සිංගප්පූරුවක් කරන්න බෑනේ. හරිද? එහෙම කරන්න පුළුවන් ඔය තෙල් තියෙන රටවල් වලට එහෙම. හරි? නේද? දැන් ඔය බ්‍රූනයි වගේ රට සුල්තාන් හොඳ සැපෙන් ඉන්නවා. මිනිස්සුත් හොඳ සැපෙන් ඉන්නවා. ආතල් රටවල් එක. නේද? උන්ට දියමන්ති තියෙනවා, තෙල් තියෙනවා, අරවා මේවා ගොඩක් තියෙනවා ස්වභාවික සම්පත්. හරි? ඉතින් උන්ට පුළුවන් ගෙනල්ලි වල පට්ටස් ගාලි වල වෙන රටකින් ආකෘතිය ගෙනල්ලා ස්ථාපිත කරන්න ඩුබායි. ඔය දියුණු වෙන්නේ. හරි? නේද? හරි? උන්ට පුළුවන් එහෙම සෙනික දියුණුවක් ගන්න. අපිට එහෙම බෑනේ. අපි දැනගන්න ඕනේ අපි වුණ සංවර්ධිත රටක්. අපිට එහෙම ගෙන්නන්නත් බෑ වෙන රටවල තියෙන ආකෘති එක සැරේ. හරි? ඒවට ණය වෙන්න වෙනවා. ඉතින් ණය ගෙවන්න ඕනේ අනාගත පරපුර. ඊළඟ තුන්වෙනි එක. ලෝකයේ විවිධ අභියෝගයන්ට මුහුණ දීමට ප්‍රමාණවත් වන අන්දමේ ශක්තියක් අධ්‍යාපනය මගින් මහජනයාට ලබා දිය යුතුය. හරිද? නේද? හරි? එතකොට පළවෙනි උත්තරේ ප්‍රතිපත්ති සකස් කරන්නන්ට නිසි අවබෝධය ලබා දිය යුතුය. එහෙම කතාවක් නම් මේක තුල නෑ. ප්‍රතිපත්ති සැලසුම් කරන විසින් නොදකින්න තවත් කරුණක් නම් කියන. ඉතින් දකින්නවා නම් හොඳයි කියලා කියන්න පුළුවන්. දෙක ද්‍රව්‍යමය සම්පත් ආනයන ප්‍රමාණවත් ධනයක් අප සතුව නැද? දැන් උත්තර තුනම හරි ඇත්තම. උත්තර තුනම යම් යම් වශයෙන් හරි. එතකොට අපි බලනවා ඡේදයේ මේ කතුවරයා අපිට හරයක් හැටියට ගෙනහැර දක්වන්නේ මොකක්ද අවසානයේ? ලෝකයේ විවිධ අභියෝගයන්ට මුහුණ දීමට ප්‍රමාණවත් වන අන්දමේ ශක්තියක් අධ්‍යාපනයේ මගින් මහජනයාට ලබා දිය යුතුයි කියලා අන්තිමට කියනවා. හරි? තේරුණාද? ඒ කියන්නේ හරි මේ ලෝකයේ හැමෝම අපි නැගී සිටිනවා නම් අවසානයේ අපි මේ රටේ අධ්‍යාපනය හදන්න ඕනේ. මේ අධ්‍යාපනය හදලා තමයි එන්න ඕනේ මේ වැඩේ පටන් ගන්න ඕනේ. හරි? ඒ කියන්නේ ඇත්තටම අවසානයේ නෙමෙයි මුලින්ම අධ්‍යාපනයට අපි යොදන ඒ තියෙන ආකල්පමය සංවර්ධනය සහ එහෙම නැත්නම් මේ ජාත්‍යන්තර ප්‍රශ්න පිළිබඳ අවබෝධය සහ සංවර්ධන ආකෘතිය ඒ බස්සන්න ඕනේ අධ්‍යාපනයේට. එතකොටනේ පුරවැසියා මේ ආකල්ප වලින් ගොඩ නැගෙන්නේ. O level වෙනකොට A level වෙනකොට කැම්පස් එළියට එනකොට එයා දන්නවා මේ රටේ ගොඩ නගන්න ඕනේ විදිය. නේද? ගොඩ නගන්න ඕනේ විදිය. දැන් මේ ඉන්නේ වෙන මොකුත් දන්නේ නැහනේ. කොහේ හරි නායකයෙක් කියන එකක් අහන් ඉන්නවා කවදා හරි හදයි මේ රට කියලා. ඒ නායකයන්ටත් නෑ එහෙම දැක්මක් රට ගොඩ නගන්න. හරි? ඒගොල්ලොත් එදා වේල ටුවර්ස්. ඒතර අපි බලන් ඉන්නවා කවදා හරි හදයි කියලා. අවුරුදු 5කට පස්සේ 6කට පස්සේ අපි තව කාට හරි දෙනවා තරහට. අරු කෑව රට කියලා. ඒ උටත් නෑ. නේද? එතකොට දැන් මොකද්ද මේ தත්ත්වය වෙන්නේ? මේ தත්ත්වය අපේ ළමයින්ට තියෙන්න ඕනේ මේ රට සංවර්ධනය කිරීම පිළිබඳ ඒ ආකල්පමය දියුණුව. එහෙනම් අපි මෙන්න මේ තුන්වෙනි උත්තරයට යනවා. ලෝකයේ විවිධ අභියෝගයන්ට මුහුණ දීමට ප්‍රමාණවත් වන අන්දමේ ශක්තිය අධ්‍යාපනය මගින් මහජනයාට ලබා දිය යුතුය. නැවතත් මම මුලට ඇවිල්ලා ඔයගොල්ලන්ට කියනවා මෙහෙම මේ උපදේශ. පහත එක් පාඩේ අවසානයේ 1 2 3 යනුවෙන් ප්‍රකාශ තුනක් ඇත. මේන් කවර ප්‍රකාශයේ පාඩේට වඩාත් ගැළපේදයි. හරිද? වඩාත් ගැළපේදයි. පුළුල්ව මෙම පාඩේම මිරික ගන්න පුළුවන් උත්තරේ. මොකද්ද? තනින් නෙමෙයි. දැන් අපට අවශ්‍ය ද්‍රව්‍යමය සම්පත් ආනයන කරන ප්‍රමාණවත් ධනයක් අප සතුව නැත. ඒක ඉතින් ඍජුව මේකේ තියෙනවා. අප රටේ දිලිඳු වුණ සංවර්ධිත භාවය පිළිබඳ සැලසුම් කරුවන්ට මනා ප්‍රතිපත්ති සකස් කරන අවබෝධයක් ලබා දිය යුතුය. හරිද? නේද? ඒකත් උඩ තියෙනවා. නමුත් මේ අපිට මේක මේ රට ගොඩ දා ගන්නව නම් අපි කොතනින්ද පටන් ගන්න ඕනේ කියන එක තමයි මේකට උත්තරේ තුන මේවා අමාරුයි ළමයි. අමාරු කියන්නේ ඔබේ උත්තරේ මගේ උත්තරේට ගැලපෙන්නේ නැහැ. ඔබ ඊට පස්සේ වලි දා ගන්නවා ගෙදර ඉඳන් මාත් එක්ක. එහෙම වෙන්නේ කොහොමද? අරකනේ උත්තරේ කියලා. ඉතින් හරි විදිහට තර්ක කරාම තමයි හරි උත්තරේ එන්නේ නේද? මාත් ඉතින් පොඩ්ඩක් මේ මාකි ස්කීම් එහෙමත් පොඩ්ඩක් බලලා තමයි මේවත් එක්ක වැඩ කටයුතු කරන්නේ. පැහැදිලිද? රයිට්. ඊළඟට 10 වෙනි විකල්ප වර්ණයටත් යන් තෝරන්න සිංහලයේ උපභාෂා කීපය අතුරින් වැදි උපභාෂාව සිංහලය උපභාෂා අනුභාෂා ගණනාවකින් තියෙනවා අපේ සිංහල භාෂාව යටතේ. උපභාෂා කීපය අතුරින් වැදි උපභාෂාව අමුතු ස්වරූපයකින් යුක්ත වේ. ඒ දිවයිනේ නැගෙනහිර කොටසේ මධ්‍යම කඳුකර සහ මුහුදු අතර ප්‍රදේශවලට සීමා වේ.
ඉතින් මේ වැදි භාෂාව තියෙන තැන් ටිකක් කියනවා. විල්හෙල්ම් ගයිගර් මහතා මේ විශාරදයෙක් ඉන්නවා මේ මහාවංශයේ ඉංග්‍රීසියට පරිවර්තනය කළා හැම කියන වැදි භාෂාවේ ප්‍රභවය සහ විකාශය පිළිබඳව තම අදහස් පිටු කර දක්වමින් මෙසේ පවසයි. හරි. වැද්දෝ වනාහි ආදිවාසී ගෝත්‍රයක් වූහ. ඔවුන් දකුණු ඉන්දියාවේ ඊතා පැරණි ගෝත්‍රවලට නෑකම් ඇත්තවුන් බව සිතිය හැකිය. ආර්යයන් පළමු වාරට මෙහි පැමිණීමට පෙර සිට මෙහි විසූම ඔහු අන්‍ය භාෂාවක් කතා කළහ. ඔව් ඒගොල්ලන්ට භාෂාවක් ආවේනික තිබිලා තියෙනවා. ඒ භාෂාව දැන්ට ඉතිරි වී ඇත්තේ වචන ස්වල්පයක් පමණි. ඔරිජිනල් වැදි භාෂාව. වචන ස්වල්පයක් පමණි. සිංහලයන් ආශ්‍රය කිරීමට පටන් ගත් වැද්දෝ පළමුවෙන් ආර්ය වචන කීපයක් කැලෑවේ ඇවිදීම විට දඩයම් කරන විට හෝ පාවිච්චි කරන ලැබු. තම গুপ্ত භාෂාවට ඇතුළු කරගත්හ. උන් සිංහල වචන ටිකක් ඇතුළු කරගත්තා. සිංහලයන් සමග ආශ්‍රය නොකැඩී පැවතීම තත්සම වචන වැඩියෙන් ඇතුළු වීමට හේතු විය. තත්සම කියන්නේ ඊට සමාන කියන එක. හරිද? ඊට සමාන වචන. ඊට සමාන. හරිද? තත්සම කියන එකට පැත්තෙන් ලියා ගන්න වෙනත් භාෂාවක පවතින වචන සමාන කොට එලෙසින්ම යොදා ගැනීම. වෙනත් භාෂාවක පවතින වචන සමාන කොට එලෙසින්ම යොදා ගැනීම. තත්සම ඊට සම වචන වැඩියෙන් ඇතුළු වීමට සිදුවේ. සිංහලයෝ කතා කරලා සිංහල වචන යොදා ගන්නවා. අනුක්‍රමයෙන් මේ මුල් භාෂාව යටපත් වී සිංහලයන් කතා කළ භාෂාව වුන් අතර ව්‍යවහාරයටපත් විය. එහෙනම් නේද? දැන් වැඩි භාෂාව කියලා ඉතින් නේද? පොජ්ජ කියලා මම අගට දානවා. ඉතින් සිංහල තමයි බලපුවාම අපිට තේරෙනවනේ. හරිද? අපිට තේරෙනවනේ දැන් උන් කතා කරන්නේ සිංහල බලන් ගියාම සිංහලයන් ආශ්‍රය කරලා. නේද? අර ලංකාවේ සමහර මුස්ලිම් කොල්ලොන්ට වෙලා වගේ. සිංහලයි ආශ්‍රය කරලා උනුත් දැන් බොනවා. හරිද? උන්ට දැන් ඒ හැකියාව ඇවිල්ලා. සිංහලයි නිතර ආශ්‍රය කරලා දැන් උනුත් බියර් එකෙන් පටන් අරන් අරක්කු ෂොට් එක ගහලා දැන් මුස්ලිම් මෙවුනුත් දැන් ඉස්සර මුස්ලිම් අය බොන්නේ නැහැ කියලා තිබ්බේ. දැන් ගහනවා ෂොට් එක. ඒ සිංහලෝ ආශ්‍රය කරාම ලැබෙන අතිරේක ප්‍රයෝජන හොඳයි. හරිද? හොඳයි. ඉතින් කට්ටියම ෂොට් එක ගහලා ලාංකික ඔක්කොම ගහලා හිටපුවාම මරුනේ. නේද? හරි ගැටලුවක් නැහැ. එතකොට දැන් සිංහලයන් කතා කළ භාෂාව උඩට ඇවිල්ලා යටපත් වෙනවා මුන්ගේ গুপ্ত භාෂාව වැද්දන්ගේ අපේ වැඩි ජනතාවගේ. හරි. මෙහි දී තම গুপ্ত භාෂාව සඳහා අලුත් වචන වැද්දන්ට උවමනා විය. ඔවුන් නොඑක් වක්‍රෝක්ති තනා ගත්තේ මේ කාලයේදී විය යුතුය. වක්‍රෝක්ති කියන්නේ වක්‍රව ප්‍රකාශ කිරීම. හරිද? গুপ্ত භාෂාව සඳහා අලුත් වචන ඕනේ වුණාම උන් වක්‍රෝක්ති භාවිතා කරා වක්‍රව ප්‍රකාශ කිරීම කියන තැන ලියා ගන්න. මේ කාලෙදි විය යුතුය. වැද්දන් වෙසෙන පෙදෙසට සભ્યත්වය වැද ගැනීමත් එහි අධ්‍යාපනයේ පැවතීමත් හේතු කොටගෙන වැඩි උපභාෂාව වහවහ අතුරු දහන් වෙමින් පවතින බව පෙනේ. දැන් අධ්‍යාපනය එනවා. ඒතකොට සිංහලෙන් උගන්වන්නේ ඉස්කෝල වලට යන්න පටන් ගන්න. ඒතකොට ගුරුවරු සිංහලෙන් උගන්වන්නේ වැඩි භාෂාවෙන් ගුරුවරු උගන්වන්නේ නැහනේ. ඉතින් අධ්‍යාපනයේ සભ્યත්වය අරම ඉන්න ගත්තට පස්සේ මුන් තනිකරම සිංහල සංස්කෘතික හුරුවකට හැඩ ගැහෙනවා. ඒතර මේකෙන් කියන්නේ මට නම් එකපාරටම ඔලුවට ආවේ සිංහල එවුන් ආශ්‍රය කරන්න කියලා වැද්දන්ගේ භාෂාව නැති වුණා කියන එක මට නම් ආවේ ඔලුවට. මේක කියවුවාම. පළවෙනි එක යන්න. රෝමිලකන් එක කියලා ගන්නකො රෝමිලකන් එක. වැඩි උපභාෂාව ශීඝ්‍රයෙන් නැතිවීමට හේතුව ඔවුන් අතර අධ්‍යාපනයේ පැතිරීමයි. වෙන්න පුළුවන් ඒක මේක කියනවනේ. වැඩි උපභාෂාව වහා අතුරු දහන් වෙමින් පවතින බව පෙනේ. ඒකත් හරි උත්තරයක්. දකුණු ඉන්දියාවේ සිට මෙහි පැමිණි වැඩි ජනයා අනාර්ය භාෂාවක් කතා කළ බව මෙහි ඡේදයෙන් කියවේ. හරි? මේකේ තියෙනවද කොහේ හරි තැනක මේ දකුණු ඉන්දියාවේ මෙහි පැමිණියා කියලා. ඔවුන් දකුණු ඉන්දියාවේ ඉතා පැරණි ගෝත්‍රවල නෑකම් ඇත්ත උන් බව කිව හැකිය. එහෙම කතාවකුත් කියනවා. ඉතින් ඒක නම් එච්චර ඍජු උත්තරයක් හැටියට ගන්න බෑ. තුන්වෙනි එක බලමු. සිංහල ජනයා සමග ආශ්‍රය නිසා වැද්දන්ගේ මුල් භාෂාවට අපත් සිංහලය ඔවුන්ගේ අතර ව්‍යවහාරයටපත් වූ බව ගෛරව මහතාගේ මතය. උත්තරේ නම් 3. මට නම් ඒක ඔළුවට ආවා කියවනකොටම මේ සිංහල අයත් එක්ක අතුරු කරන්න කියලා සිංහල භාෂාව කතා කරන්න කියලා මුන් අන්තිමට වෙලා තියෙන්නේ උන්ගේ භාෂාව යටපත් වෙලා උන් සිංහල කතා කරනවා. හරිද? උන් සිංහල කතා කරනවා. ඉතින් මේවට මේ උචිත විකල්ප වර්ණ කියන එකට මාත් එක්ක තර්ක කරනවට වැඩිය හොඳයි. මේක තේරුම් අරගෙන නෑ මේක නෙමෙයි. මේක එන්නේ නෑ. මේ තුනම හරි. හරිද? දැන් අපි කලින් කරපු ඡේදවල තුනම හරි. එකක්වත් අයින් කරන්න බෑ. හරිද? කලින් කරපුගේ රටේ දිලිඳු හා උකුණ සංවර්ධිත භාවය පිළිබඳ සැලසුම් කරවන්න මන්තිගත ප්‍රතිපද සකස් කරන්නට නිසි අවබෝධයක් ලබා දිය යුතුයි. අප රට දිලිඳු උකුණ සංවර්ධිත භාවය පිළිබඳ සැලසුම් කරවන්න මන්තිගත ප්‍රතිපද අවබෝධයක් ලබා දෙන්න ඕනේ. අපේ රට දුප්පත්
ඌණ සංවර්ධිත රටක් කියලා සැලසුම් හදන උන්ට නිසි අවබෝධය දෙන්න ඕනේ. ඊළඟට දෙවැනි එක. අප අවශ්‍ය ද්‍රව්‍යමය සම්පත් ආනයනය කිරීමට ප්‍රමාණවත් ගණයක් අප සතු නැහැ. ඒකත් හරි වගේ. අරකත් ඡේදේ කිව්වේ නැති වුණාට උන් ළඟ නැහැනේ ඒක. ප්‍රතිපත්ති සම්පාදකයෝ ගාව මේ රට ගැන හැබැයි අවබෝධය. එහෙනම් උන්ට ඒක දෙන්න ඕනේ කියලා හිතෙන්න පුළුවන්. නමුත් ඒක දෙන්නේ කොහොමද කියන එක ප්‍රශ්නයක්. ප්‍රතිපත්ති සම්පාදකයන්ට වේලිචිරුට නමන්න බෑනේ. උන් දන්න හැටියට තමයි උන් ප්‍රතිපත්තිය දන්නේ. උන් පඬිතයෝ. හරි? ලංකාවේ අධ්‍යාපන ප්‍රතිපත්ති හදන අය හරි පඬිතයි. ඒගොල්ලෝ එක සැරේ වෙනස් කරන්නේ. සාමාන්‍ය දැනීම ඕනේ නැහැ, ජෙනරල් නොලෙජ් ඕනේ නැහැ, කෙලීම දාන මේ අවබෝධය. එට ඉඳන් මාසෙයි තියෙන්නේ කරගන්න. නේද? ඒ ලෙවලුත් එහෙමයි. සිලබස් චේන්ජ්. එච්චරයි. මොකද්ද වෙන්නේ? ඒකේ අරමුණ මොකද්ද? නේද? ඒවා හිතන්නේ නැහැ. හරි? ඒවා වැඩේ සෙට් වෙන්නේ අනාගත පරපුරට. ඉතින් ලෝකයේ විවිධ අභියෝගයන් මුහුණ දීමට ප්‍රමාණවත් අන්දමේ ශක්තියක් අධ්‍යාපනය මගින් ජනතාවට ලබා දිය යුතුයි කියන එක තමයි ඒකට අපි ගත්ත උත්තරේ. ඡේදයේ පුළුල්ව කතා කරන්නේ අපි ලෝකයේ හැමුවේ නැගී හිටින්න ඕනේ. අපි අපේ විදිහකට නැගී හිටින්න ඕනේ. ඉතින් ඒකට අපිට අධ්‍යාපනය තමයි ප්‍රධාන පිහිට. හරිද? ඒ මම කලින් ඡේදය ගැන කිව්වේ 9 වෙනි එක මේ 10 වෙනි එක. ඉතින් මේ ටික ඉවරුණාට පස්සේ මම යනවා ඔයගොල්ලන්ගේ නිබන්ධනයේ අග තියෙනවා වචන ටික. ඒ වචන සෙට් එකේ අපිට පදාර්ථ නිරූපණ වලට යනවා. මේ පදාර්ථ නිරූපණ ටික අපි පටන් ගමු. හරිද? ඒකේ පළවෙනි එක. මෞලි මංගල්‍ය. ඔයගොල්ලෝ ලියා ගන්න ගෙදරදී මෞලි මංගල්‍ය ඔටුනු පැලඳවීමේ රාජ්‍ය මහෝත්සවය ඔටුනු පැලඳීමේ රාජ්‍ය මහෝත්සවය. හරි? ළඟට 2 ජනපදිකයන් ජනපදයක් තුල වාසය කරන්නන් අපරිමිත ස්නේහයක් කියනවා අපි. අම්මෙක් තාත්තෙක් දරුවෙකුට තියෙන්නේ. මිනුම් ගත කළ නොහැකි, මැනිය නොහැකි අපරිමිතයි. මනස්තාපය, මනසේ ඇතිවන සංතාපය නෙහින, සිතේ ඇතිවන තැවුල් ස්වභාවය. ඉක්මනට ලියන්න. සිතේ ඇතිවන තැවුල් ස්වභාවය. ව්‍යාජස්තුතිය, ව්‍යාජයෙන් කරන ස්තුතියක්. නින්දාව සංගවාලමින් කරන වර්ණනාව. වජ්‍රමය, දියමන්ති වලින් නිමවන ලද. නිර්වශේෂ, මම උගන්වන කරුණු නිර්වශේෂයෙන් ග්‍රහණය කරන්න ඕනේ. එහෙනම් කිසි දෙයක් ඉතිරි නොකර. උත්තරේ කිසි දෙයක් ඉතිරි නොකර. ප්‍රතිවචනය වචනෙට එන උත්තරේ ඉතින් නේද? යමෙකුගේ ප්‍රකාශයට දෙන පිළිතුර ප්‍රතිවචනය. ව්‍යුත්පත්ති ඥානය. ඊළඟට ව්‍යුත්පත්ති ඥානය නිර්මාණකරණය සඳහා පොතපත හා වෙනත් ක්‍රමවලින් ලබන දැනුම. නිර්මාණකරණය සඳහා පොතපත හා වෙනත් ක්‍රමවලින් ලබන දැනුම. නිර්මාණකරණය සඳහා තියෙන දැනුම කිව්වත් කමන්නේ ව්‍යුත්පත්ති ඥානය. සුරා සොඬෙක් කියනවා. සුරා සොඬ. රහ මෙරට ලොල්ලු නේද? ඔය මත්පැන් වලට ලොල්ලු. ස්ත්‍රී දූර්ත, ස්ත්‍රීන්ගේ ඇසුරට ලොල්ලු. පරූපවාද, අනුන්ගෙන් ලැබෙන නිന്ദා අපහාස. පරූපවාද නේද? පරයන්ගෙන් ලැබෙන අපවාද, පරූපවාද, අනුන්ගෙන් ලැබෙන නිന്ദා අපහාස. උපහාරය, යමකුගේ සේවය ඇගීමට ලක් කිරීම. උපහාරය, යමකුගේ සේවය ඇගීමට ලක් කිරීම. සත්මුඛ ප්‍රාසාද, මහල් 7කින් සමන්විත මැදුර. සත්මහල් ප්‍රාසාදයේ සත්මුඛ ප්‍රාසාද, මහල් 7කින් සමන්විත මැදුර. ජනශ්‍රුති, ජනයා අතර කටින් කට පැවතෙන කතා. අර පිරිමැස්ම, අඩු වියදමකින් කටයුතු කර ගැනීම. වන දුර්ග, කැලෑවලින් ගහන වූ දුෂ්කර ගමන් මග. ගිරි දුර්ග, කඳු පර්වත නිසා අපහසු වූ ගමන් මග.
කඳු පර්වත නිසා අපහසු වූ ගමන් මඟ. ජල දුර්ග ජලාශ වැනි ජල ප්‍රභව නිසා ගමන් කිරීමට අපහසු. ජලාශ වැනි ජල ප්‍රභව නිසා ගමන් කිරීමට අපහසු. ජල දුර්ග. අදෝ ලිපිය. ඔයගොල්ලෝ දැකලා ඇති ෆුට් නෝට් කියලා කියනවා අපි ඉංග්‍රීසි වලින්. පිටුවක යටින් තියෙනවා. යම් ලේඛනයකට පහතින් අතිරේකව ලියන ලද කොටස. යම් ලේඛනයකට පහලින් අතිරේකව ලියන ලද කොටස. හරි? ජාත්‍යන්තයා උපතින් මැස් නොපෙනෙන්න. ජාත්‍යන්තයා උපතින් මැස් නොපෙනෙන්න. ලිය ගොමුව සින්දු වලත් තියෙනවා නේද? වැල් වලින් පිරී ඇති වනාන්තර කොටස. වැල් වලින් පිරී ඇති වනාන්තර කොටස. ශ්ලේෂාර්ථය යම් ප්‍රකාශයකින් අර්ථ දෙකක් මතුවීම. ශ්ලේෂාර්ථය ද්වි අර්ථයක් මතුවෙනවා. යම් ප්‍රකාශයකින් අර්ථ දෙකක් මතුවීම. වන වදුල ගස් නිසා සෙවණ වැටුණු පෙදෙස. ගස් නිසා සෙවණ වැටුණු පෙදෙස. වන්දි බට්ටය මේක වන්දි බට්ටයෝ වුණා නම් හොඳයි මොකද මේ දවස්වල වැඩිපුර ඉන්න හින්දා. හරි? වන්දි බට්ටයා කියන්නේ කාටද? අනුන්ගේ ගුණ වර්ණනා කරන්න. අනුන්ගේ ගුණ වර්ණනා කරන වන්දි බට්ටකම් කරනවා කියන්නේ. ප්‍රහෙලිකාව වටහා ගැනීමට අපහසු කරුණ. මාර ප්‍රහෙලිකාවක මං හිර වෙලා ඉන්නේ. හරි? වටහා ගැනීමට අපහසු කරුණ. අවිච්ඡින්නව. හරි? අවිච්ඡින්නව. අපේ සහෝදරකම අවිච්ඡින්නව පැවතුණා අවුරුදු ගාණක්. නොකැඩී නොබිදී පැවතෙන. නොකැඩී නොබිදී පැවතෙන. අනවරතයෙන් මම ඉස්සෙල්ලත් කිව්වා අනවරත ක්‍රියාවලියක් වෙන්න ඕනේ කියලා. නොනවතීම නොනවතීම නිරන්තරයෙන්ම නොනවතීම නිරන්තරයෙන්ම. හරි? විදි වංශනය සහ මුලින්ම විනාශ කර දැමීම. සහ මුලින්ම විනාශ කර දැමීම. දුර්භීක්ෂයක් ආහාරහිග කාලයක් එන්න පුළුවන් අනාගතේ. ආහාරහිග කාලයක්. අනුකෘතියක් යම් භෞතික වස්තුවකට සමාන අනුකෘතියක්. නේද? දැන් සමහර තැන්වල හදලා තියෙනවා එහෙම අනුකෘති. හරි? යම් භෞතික වස්තුවකට සමාන ඒවා. අංකිත 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 කියන්නේ අංකණය කරන ලද. අංකණය කරන ලද. හරිද? ලකුණු කර ඇති කියන එකටත් එනවා අංකිත කියන එක. හරි. දේශාටනය අපි කියන දේශාටනය පාහියන් භික්ෂුව කියලා එහෙම කියනවා. දේශාටනය බොහෝ රටවල කරන සංචාරය. දේශාටනය බොහෝ රටවල කරන සංචාරය. සහස්‍රකය දහසකින් සමන්විත වූ. දශකය දශකය 10කින් සමන්විත වූ. මම සාමාන්‍යයෙන් කියනවා දශකයට වැඩි කාලයක් මම නීති අධ්‍යාපනය ලබා දීලා තියෙනවා ළමයින්ට කියලා. නීති ප්‍රවේශ විභාගවලදී. හරි? දශකය. සන්නාහය. ඔයගොල්ලෝ දන්නා සන්නාහය කියන අඳින ඇඳුමක් යුද්ධෙදී. යුද සෙබළුන් අඳින ලෝහමය ඇඳුම ආරක්ෂාවට. යුද සෙබළුන් ආරක්ෂාවට අඳින ලෝහමය ඇඳුම. ජව සම්පන්න වැඩි ශක්තියකින් යමක් කළ හැකි. ජව සම්පන්න තරුණ පරම්පරාව වැඩි ශක්තියකින් යමක් කළ හැකි තරුණ පරම්පරාව. ලැබු ගින්න වනයක ඉබේ හට ගන්නා ගින්න. වනයක ඉබේ හට ගන්නා ගින්න. ද්‍රවාග්නිය. ඒකත් කියනවා වනයක ඉබේම හට ගන්නා ගින්න ද්‍රවාග්නිය. පාරිතෝෂිකය. දැන් පාරිතෝෂික කියන එක නීතිමය අර්ථ නිරූපණය නම් සේවක යෝජකයා විසින් සේවකයා සේවයෙන් ඉවත් වන විටදී ඉවත් වන දිනේ ඉඳන් මාසයක් ඇතුළත ගෙවන්න ඕනේ මුදලක් යන පාරිතෝෂික පනත කියන්නේ. අවසානයේ ලබාගත් පැටුපෙන් භාගයක් ඔහු සේවය කළ වසර ගාණින් වැඩි කරලා ගෙවන්න ඕනේ. අවුරුදු 5ට වැඩි සේවයක් තියෙන අයට විතරයි පාරිතෝෂික ලැබෙන්නේ. ග්‍රැටිවිටි කියලා මේකට කියන්නේ. මෙතන ඉතින් ඒවා කියන්න බෑනේ. පාරිතෝෂිකය කෙනෙකුගේ සේවය අගමින් දෙන දෙය. කෙනෙකුගේ සේවය අගමින් ඔහු සතුටු කිරීමට දෙන යම් දෙයක් තියෙනවා නේ. ඒකට මුදලක් තියෙනවා නේ පාරිතෝෂිකය. කෙනෙකුගේ සේවය අගමින් ඔහු සතුටු කිරීමට දෙන මුදල. ප්‍රතිසංස්කරණය. නේද? හරි? ප්‍රතිසංස්කරණය රීකන්ස්ට්‍රක්ෂන්. කැඩී බිඳී ගිය තැන් නැවත සැකසීම. කැඩී බිඳී ගිය තැන් නැවත සැකසීම. පිළිසඳර සතුටු සාමීචියේදීම. ප්‍රතිරාවය දෝංකාරය. නේද? රාව ප්‍රතිරාව දෙනවා කියනවා. හරි? දෝංකාර දෙනවා. හඬක් නැවත ඇසෙනවා කියන එක. හැවිල්ල.
හරි හැවිල්ල කියන්නේ නරක දෙයක්. යමෙකුට විපතක් වේවායි කරන ශාපගත ප්‍රාර්ථනය. යමෙකුට විපතක් වේවායි කරන ශාපගත ප්‍රාර්ථනය. ඊළඟ උගස. උගස කිව්වත් උකස කිව්වත් හරි. ඔය දෙකම යෙදෙනවා ඉතින් සිංහල භාෂාවේ. ගත් ණයක් ආපසු දෙනතුරු තබන ඇපය. ගත් ණයක් ආපසු දෙනතුරු තබන ඇපය රත්තරන් තමයි ඉතින් අපි ප්‍රධාන වශයෙන් උකස් කරන්නේ නේද? බහුශෘත. බොහෝ දේ ඇසූ පිරූ තැන් නැති. බහුශෘත. අපිත් උගන්වනකොට කියනවා අපි නම් බහුශෘතියෝ නෙමෙයි කියලා. බහුශෘතියෝ නෙමෙයි කියලා කියන්නේ. හරිද? තේරෙනවද? හරි. බහුශෘතියෝ නෙමෙයි. නමුත් මං හැම වෙලේම කියනවා ඔබගේ මේ විභාග වලට අවශ්‍ය දේ මම දන්නවා. ඒ ඇතිනේ නේ. ඕනට වැඩි පඬිත වෙන්න ඕනේ නෑනේ හැමදේම දන්නවා වගේ එහෙම රඟපාන්න අවශ්‍ය නෑ මං කැමති නෑ එහෙම. ළමයි කියන්න පුළුවන් ඉතින් සර් නම් නොදන්න දෙයක් නෑ අම්ම ඕන දෙයක් දන්නවා කියලා. නේද? හරි. ඒක වෙනම කතාවක්. ඒක සමාජ මතවාදය වෙන්න පුළුවන්. මම හිතන්නේ මම දන්නේ පොඩි දෙයක් කියලායි මම හිතන්නේ. හරි? හැබැයි මම ඔබට විභාගයට ඕන දේවල් ටික දන්නවා. මේ දේවල් මේ පේපර් ටික කරලා දෙන්න සහ කරවන්න සහ අපේ ගුරුවරු ගොඩක් කැප වෙනවා. ඒ අයට උපදෙස් දීලා, ඒ අය මහන්සි වෙලා නිදි මරලා මේ හදාගෙන ඇවිල්ලා මේ දේවල් කරනකොට ඔන්ලයින් හරි කමන්නේ මම එක දෙයක් කියන්න. හරි? මේක අපි පටන් ගන්න ටික වෙලාවක් නේ. පන්තියක් කරන හොඳම ක්‍රමය තමයි ළමයි පන්තිය ලයිව් කරන එක. නගර වලට ඇවිදලා අපිත් මහන්සි වෙලා ඇවිල්ලා ටියුට් ටික දීලා ආයිබුවන් කියලා මේ පෙනි ප්‍රශ්න අහලා බැනලා නේද? තර්ජනය කරලා කරපන් විභාගෙ ෆේල් වෙයි නේද? දැකලා අවංක හැඟීමෙන් ආදර භක්තියෙන් ගුරුගෝල සෙනෙහස ඒ කරන වැඩේ මේකේ අඩුයි. ඉතින් කරන්න දෙයක් නෑ. ඉතින් ඒකයි තාක්ෂණය කොච්චර දියුණුනත් සමහර ආත්මීය මානසික සම්බන්ධකම් ඒවා ගන්න බෑ ළමයි. තේරුණාද? එහෙනම් ඉතින් මෙහෙමනේ තාත්තා පිට රටේ ඉන්නේ. හරිද? ළමයාගේ බර්ත්ඩේ එකට කේක් එක කපනවා. ඔන්ලයින් සම්බන්ධ වෙනවා. හැපි බර්ත්ඩේ ටු යූ තාත්තා එහෙ ඉඳන් කියනවා. හරිද එතකොට? දැන් හරි. එතකොට තාත්තා හිටියත් එකයි පිට රටේ හිටියත් එකයි තාක්ෂණයෙන් හිටියත් එකයි. නෑනේ නේද? නෑනේ නේ. තාත්තා මෙතන හිටියානන්නේ වැදගත් වෙන්නේ. නේද? ඒ වගේ තමයි පන්ති එක. පන්ති අංක 1 සජීවී කියන්නේ පන්තියට ඇවිල්ලා ජීවමානව උගන්වන එක. හරිද? ඔය කවුරු මොනවා කිව්වා? මම පිළිගන්න යථාර්ථය එච්චරයි. තේරුණාද? නමුත් ඒතනයි මෙතනයි තියෙන අඩුපාඩුවම කරගෙන අපි මේක රංගපෑමකින් තොරව මේ ළමයාට හොඳම දේ දෙන්න අපි උත්සාහ කරනවා. ඒක ඉතින් සාර්ථකයි කියලා අපි දන්නවා DVD හැටියට. හරි කොහොම හරි මේ දේ. අවබෝධය DVD එක නිකුත් වෙයි හැම වෙලේම Facebook එකේ ඉන්න. මගේ Facebook එක බලන්න කියලා කියන හැම වෙලේම Facebook ඉන්න එපා. හරියට ගන්න එපා. හරි. මගේ Facebook එක දවසට සැරයක් බලන්න. දවසට සැරයක් බලන්න. හරිද? අනිවාර්යෙන් රෑවරුවට බලන්න. අද දවසේ මොන හරි සර් දාලා තියෙනවද කියලා. පොඩ්ඩක් පහලට ගිහිල්ලා බලන්න. උඩම තියෙන්නේ ඕගොල්ලන්ට ඕන එක නොවෙන්න පුළුවන්. පල්ලෙහාට පොඩ්ඩක් බෝල් එකේ ගිහිල්ලා බලන්න. ඒතර තියෙනවා මෙන්න විභාගයේ දිනේ පොඩ්ඩක් මේ දවස් 5ක් කල් ගිහිල්ලා. මෙන්න මෙදාළු විභාගේ. ආයුධම්පත් කැඳවීම පොඩ්ඩක් කල් දීලා මෙන්න මෙදාළු. ඕවා මේවා මම දානවනේ. හරිද? ඔයගොල්ලෝ දන්නේ නැහැනේ සමහර ඒවා. හරිද? විභාග පැවැත්වීම ලංකාව පුරාම කරන්න නියමිතයි මෙන්න මෙදා. විභාග දෙපාර්තමේන්තුව තීරණය කරයි. අරක මේක පොඩ්ඩක් කල්පනාවෙන් ඉන්න. මම මේ ගේම ගහලා දෙන්නම් බය වෙන්න එපා. හරි ඊළඟ. සන්නාසිය. ගිහිගය අතහැර නේද? ඇවිදින තපසා. ගිහිගය අතහැර ඇවිදින තපසා. ඉස්සර බය කරන සන්නාසිය එනවා අල්ලන් යයි කාපිය බත් කියලා නේද? හරි? නේද? දැන් නම් කොල්ලොන්ට පොඩි උන්ට කිව්වොත් උන් Google එක ගහලා බලනවා සන්නාසියා ඉන්නවද කියලා බොරු කියලා ඊට පස්සේ නිකන් ඉන්නවා නේ. හරි. පංක දුර්ග මඩ වගුරු නිසා ගමන් කිරීමට අපහසු. ජල දුර්ග කිව්වා, කිරි දුර්ග කිව්වා. මතකනේ දැන්? දැන් මේ පංක දුර්ග කියන්නේ මඩ වගුරු නිසා. සස්වාමික ස්වාමියෙකු සිටින සින්දුවකක් තියෙනවා. මම සස්වාමිකයි ස්වාමී කියලා. නේද? හරි? මම මතක හැටියට දීපිකා ප්‍රියදර්ශිනී පිරිස් කියන්නේ. සස්වාමික කියන්නේ ස්වාමියෙකු සිටින. සමීක්ෂණය යමක් පිළිබඳ මනවින් උනන්දුවෙන් සොයා බැලීමට කියනවා අපි සමීක්ෂණය කියලා. මේවා ඕනේ පදාර්ථ නිරූපණ ලියන්න. පදාර්ථ නිරූපණ අවශ්‍ය වෙන්නේ කොතනද? සංක්ෂිප්තකරණයේදී ප්‍රධාන වශයෙන්. දැන් අපි හරි එක කොටසක් එක පාර්ට් එකක් ඉවර කරා. මොකක්ද මේ පාර්ට් එක කියලා කවුරු හරි අහුවොත් උචිත විකල්ප වර්ණ ඉවර කරා. ඊට පස්සේ අපි සංක්ෂිප්තකරණය සහ පදාර්ථ නිරූපණය කියන එකට පැමිණිය හැකි. හරි? පදාර්ථ නිරූපණ 50ක් විතර කරා. හරි? එතකොට මම අහනවා මොකක්ද මේ සංක්ෂිප්තකරණය කියන්නේ? ඒක තමයි ප්‍රධාන දෙවෙනි සෙක්ෂන් එක. පොඩි ඡේදයක් දෙනවා. ඒකේ මුඛ්‍යාර්ථය වචන 25කින් ලියන්න.
මුඛ්‍යාර්ථයේ වචන 25කින් ලියන්න ඕනේ. එම ඡේදය තුල තද අකුරින් මුද්‍රිත කොටසක් තිබේ නම් එහි පදාර්ථය යටින් ලියන්න ඕනේ. පදාර්ථ නිරූපණය. අර්ථය සාර. පැහැදිලිද? ඔන්න ඕවයිනුත් ටිකක් කරන්න අද මම මේ වෙලාව ඔයගොල්ලන්ගේ මේ ඩේටා කැපෙන වෙලාව මම යොදා ගන්නවා. පුතේ බය වෙන්න එපා. මේක ලේසි. මේ අවබෝධයේ පේපර් එක ලේසි. හැබැයි ලකුණු කපනවා. ඔබට මොනවා හරි ලියන්න පුළුවන්. හැබැයි ඉතින් යෙදර එනකොට ලියපු අයින් 100ක් ලකුණු වෙයි කියලා ලියපු එකෙන් 40ක් 50ක් කපලා තිබ්බොත් වැඩක් නැහැ අපට. තේරුණාද? කොහොම හරි අපි ටිකක් වැඩිපුර ගන්න එපා. මගේ නම් ටාගට් එක 50 පැනලවත් හැම මේකම ගන්න ඕනේ කියන එක අවබෝධයේ පේපර් එකේ. 50 60 පැනලා. 25 තමයි අවම තියෙන්නේ. නමුත් එහෙම. හරි? ඉතින් ලකුණු කපන්න පුළුවන් පේපර් එකක් ඉඳලා අපි පොඩ්ඩක් උපක්‍රමයෙන්. උචිත විකල්ප වර්ණවල කපන්න බෑ. ඉතින් උත්තර එක නම් දෙක නම් 6ට රෝමිලක්කම් එක නම් එකනේ. 7ට රෝමිලක්කම් දෙක නම් 10ට රෝමිලක්කම් තුන නම් තුනනේ. හරි? ඒවා කපන්න බෑ. හරිද? ඒවයි කපන්න බෑ. කපන්නේ සංක්ෂිප්ත කරනවල. පදාර්ථ නිරූපණෙත් එහෙම කපන්න බෑ. හරි? එහෙනම් අපි ළඟට සංක්ෂිප්තකරණය කියන සෙක්ෂන් එකට යොමු වෙනවා. හරි. අපි දැන් යොමු වෙනවා අවබෝධය ප්‍රශ්න පත්‍රයේ ඇත්තටම ගත්තොත් පුදුමාකාර කොටස් වලින් එකක්. ඒ කියන්නේ මේ ප්‍රශ්න කරනකොට ඔයාගේ උත්තරේ මගේ උත්තරේට සමාන වෙන්නේ නැහැ. මගේ උත්තරේ තව කෙනෙකුගේ උත්තරේට සමාන වෙන්නේ නැහැ. අපි තුන්දෙනාගේම උත්තරේ විභාගයේ පේපර් එකේ මාකිස් ස්කීම් එකේ උත්තරේට සමාන වෙන්නෙත් නැහැ. හැබැයි හරියන්න පුළුවන් අපි ඔක්කොම. ඒ කියන්නේ ළමයි අපිට යම් ඡේදයක් සංක්ෂිප්ත කරලා තනි වාක්‍යයෙන් ලියන්න කිව්වහම එක එක්කෙනා ලියන්නේ එක එක විදිහටනේ. එක එක්කෙනා ලියන්නේ එක එක විදිහටනේ. තේරුණාද? ඒ කියන්නේ අපි කියමුකෝ විභාගයට තියෙන උත්තරේ ඒ විදිහටම ඒ වචනයෙන්ම ඒ විදිහටම ලියන්න ඕනේ කියලා එකක් නැහැනේ. ඒතර පේපර් එක බලන කෙනා බලනවා මේ සංක්ෂිප්තකරණයට මට ලකුණු දිය හැකිද ඔබේ. මොකද්ද එයා බලන්නේ? එයා බලනවා මේ ඡේදේ මුඛ්‍ය අර්ථය මූ ලියලා තියෙනවද කියලා. ප්‍රධාන අර්ථය කියන එක. ප්‍රධාන අර්ථය මූ ලියලා තියෙනවා නම් තමයි ලකුණු හම්බෙන්නේ. හරිද? දැන් මේක මෙහෙම කිව්වට බෑ. ඕගොල්ලෝ ගත්තා ලෙක්චර් නෝට්ස් කියන ටැබ් එකෙන් නිබන්ධනය print out කරලා හරි PDF කරලා ඔක්කොම කරලා අරගෙන දැන් වැඩ කටයුතු කරන් යන මොහොත. හරිද? මෙන්න මෙහෙම තියෙනවා. පහත දැක්වෙන පාඨ කියවා එක් එක් පාඨෙහි ප්‍රධාන අදහස හැකිතාක් කෙටියෙන් එක් වාක්‍යයකින් ලියා දක්වන්න. තද කළු අකුරින් මුද්‍රිත යෙදුම් වලට විවරණ සපයන්න. තද කළු අකුරින් දැක්වෙන යෙදුම් වලට විවරණ සපයන්න. මේ අහන්න පහත පාඨය කියවා එක් එක් පාඨයේ ප්‍රධාන අදහස හරි මේ හැකිතාක් කෙටි කර යන්න තියෙන්නේ. ඒතර කෙටි කර හැකිතාක් කෙටි කර මම දෙන්නම් ඔයගොල්ලන්ට වචන 25කට අඩුවෙන්. වචන 25කට අඩුවෙන් ලියන්න බලන්න. හරිද? 25කට අඩුවෙන් ලියන්න බලන්න. මොකද්ද ලියන්නේ? මේ තියෙන ඡේදය කෙටි කරලා ලියන්නේ. කෙටි කරලා මොකද්ද ලියන්නේ? කෙටි කරලා ලියන්නේ මොකද්ද? මුඛ්‍ය අදහසේවත් ප්‍රධාන අදහස. තේරුම් ගත්තද යම් දෙයක්? right. අපි බලමු එහෙනම් පළවෙනි එක. හැබැයි නැවතීමේ තිත් එකයි කොමාව යොදා ගන්න පුළුවන්. හරි? මේ ඡේදයේ තියෙන වචන යොදා ගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ තද අකුරින් මුද්‍රිත එකත් ඕන නම් සංක්ෂිප්තකරණයට යොදා ගන්න පුළුවන්. සංක්ෂිප්තකරණය ලියලා ඉවරුනාට පස්සේ පහලින් අර තද අකුරින් මුද්‍රිත එකේ තේරුම ලියන්න ඕනේ සරලව. ඒකට තමයි පදාර්ථ නිරූපණ ටිකක් එහෙම දෙන්නේ අපි වැඩිපුර. හරි. පළවෙනි එකට යන්. හෝටන් තැන්න ජෛව විවිධත්වයෙන්ද සුවිශේෂී වූ භූ ලක්ෂණ වලින්ද අතිවිශේෂ වූ දේශගුණික සාධක වලින්ද අගතැන්පත් වූත් සුන්දර වූත් විනෝදකාමී දේශීය ජනතාව පමණක් නොව විදේශීය සංචාරකයින් පරිසර හිතකාමීන් පුරාවිද්‍යාඥයන් දැද ගැනීමට සමත් වූ අපූර්ව භූමි භාගයකි. හරිද? දැන් මේකේ කියන්න ඕමනා වෙන්නේ මෙයාට මේ හෝටන් තැන්න දෙස් විදේශ සංචාරකයෝ ඔක්කොම ඇද ගන්නවා හේතුව මෙන්න මේවා. හරිද? හරි? මෙන්න මේවා කියන එකනේ. එතකොට අපි ගන්න ඒවා බලන්න ඕනේ. හරිද? නේද? හෝටන් තැන්න කියන එක අනිවාර්යෙන් ගන්න එපා. කොහෙ ගැනද මේ ලියන්නේ කියලා. ඊට පස්සේ මේ ජෛව විවිධත්වය ගන්න වෙනවා. ඊට පස්සේ ඔය භූ ලක්ෂණ, දේශගුණික ලක්ෂණ ඔය ටික ගන්න වෙනවනේ. හරිද? අරගෙන නේද? අපි මුඛ්‍ය අදහස ලියන්න ඕනේ. දැන් ඔබ ලියලා තියෙන්න ඕනේ මේ වෙනකොට. මම සාකච්ඡානේ කරන්නේ. එහෙනම් මගෙත් උත්තරයක් තියෙනවා. ඒක දැන් ලියා ගන්න ඕනේ. හරි? මෙහෙම.
ජෛව විවිධත්වයෙන් මෙන්ම ජෛව විවිධත්වයෙන් මෙන්ම සුවිශේෂී භූලක්ෂණ වලින් හා දේශගුණික සාධක වලින් අග්‍රගණ්‍ය වූ හෝටන් තැන්න කියලා කමාවක් දාලා පරිසර හිතකාමීන් පුරාවිද්‍යාඥයින් ඇතුළු දෙස් විදෙස් සංචාරකයින්ගේ චිත්තාකර්ෂණීය භූමියකි. හරි? නැවත මම මුලින් ඉඳන් කියන උත්තරේ ජෛව විවිධත්වයෙන් මෙන්ම සුවිශේෂී භූලක්ෂණ වලින් හා දේශගුණික සාධක වලින් අග්‍රගණ්‍ය වූ ඔන්තැන්න පරිසර හිතකාමීන් පුරාවිද්‍යාඥයින් ඇතුළු දෙස් විදෙස් සංචාරකයින්ට චිත්තාකර්ෂණීය භූමියකි. හරි. අහනවා තදාකුරින් මුද්‍රිත වචන දෙකක් තියෙනවා. දේශගුණික සාධක. දේශගුණික සාධක කියලා ලිව්වා. ඕන් දැන් පදාර්ථ නිරූපණ ලියන්න නැත්නම් උත්තරේ අසම්පූර්ණයි. පිරිසිදු වාතාශ්‍රය හිරු එළිය වැනි මිනිසාට හිතකර සාධක. පිරිසිදු වාතාශ්‍රය හිරු එළිය වැනි මිනිසාට හිතකර සාධක. ඊළඟ ජෛව විවිධත්වය. ඒකත් ලියමු අපි. විවිධ වර්ගයන්ගේ අපා දෙපා බහුපා ජීවීන් සහිත. විවිධ වර්ගයන්ගේ අපා දෙපා බහුපා ජීවීන් සහිත. නැත්නම් විවිධ වර්ගයන්ගේ ජීවීන් සහිත කිව්වත් කමක් නැහැ ජෛව විවිධත්වය කියන එකට. හරි. දෙවැනි එක. දෙවැනි සංක්ෂිප්තකරණය. ආදිවාසී වූ දඩයම පදනම් කොටගත් ජීවන රටා තුල සිය අදහස් ප්‍රකාශ කිරීම සඳහා විවිධ සංකේත භාවිතා කළෝය. ආදිවාසීන් දඩයමනේ පදනම් කරගෙන ජීවත් වුනේ. හරි. සිය අදහස් ප්‍රකාශ කිරීම සඳහා විවිධ සංකේත භාවිතා කළා. එම සංකේත ක්‍රමයෙන් අකුරු බවට පත් වූ අතර ඒවා වචන වී ඒ මගින් අදහස් ප්‍රකාශ කිරීමටද අන්නතුරුව වචන ඔස්සේ සිතන්නටද පුරුදු වූහ. සංකේත අකුරු වෙලා අකුරු වචන වෙලා නේද? අදහස් ප්‍රකාශ කරලා ඊළඟට හිතන්නත් පුරුදු වෙනවා. දැන් මොකද්ද මේක කෙටි කරන්නේ කොහොමද? නේද? ජීවන රටා කියන එක පදාර්ථ නිරූපණයක් ඕනේ. හරි? මේක ළමයි හැකියාව. මේකට ක්‍රමයක් 1 2 3යි 1 ධන 2 සමානයි 3යි කියලා සමීකරණයක් ගහන්න බෑ. මේක කරලා පුරුදු වෙන්න වෙනවා. මේක මම කෙටියෙන්ම සංක්ෂිප්තකරණය කරා. ලියා ගන්න උත්තරේ. ඔයගොල්ලන්ගේ උත්තරෙත් බලන්න මේකට ගැලපෙනවද කියලා මුඛ්‍ය අදහස මේකයි. දඩයම පදනම් කරගත් ජීවන රටා තුල sannivedanaya සඳහා ආදිවාසීන් භාවිතා කළ සංකේත ඇසුරින් කල්යාමේදී ලේඛන කලාව බිහිවිය. ලේඛන කලාව බිහිවි. අව ඉවර නෑ. ලේඛන කලාව බිහිවි. චින්තන ශක්තියද දියුණු විය. ලේඛන කලාව බිහිවි. චින්තන ශක්තියද දියුණු විය. මේක තදාකුරින් මුද්‍රණය කරලා තියෙනවා ජීවන රටා එදිනෙදා ජීවත් වීම සඳහා අනුගමනය කරන ලද ක්‍රමවේදය. එදිනෙදා ජීවත් වීම සඳහා අනුගමනය කරන ලද ක්‍රමවේදය. හරි. තනියෙන් අභ්‍යාස කිරීම තමයි අවබෝධයේ පේපර් එක ගොඩ යන්න තියෙන එකම ක්‍රමය. ලිය වැරදි හදා යන්න ඕනේ ගමන. සංක්ෂිප්තකරණය කියන්නේ වචන 25කට අඩුවෙන් තියෙන්න ඕනේ. අන්තිම නැවතීමේදී තියෙන්න ඕනේ. මුඛ්‍ය අදහස ලියන්න ඕනේ. ඒ තුල තදාකුරින් මුද්‍රිත වචනේ තේරුම යටින් ලියන්න ඕනේ මෙච්චරයි. හරිද? රයිට් තුන්වෙනි එක. අද අපට අන්තර්ජාලය හරහා ලෝකයේ ඕනෑම තැනකට තප්පර ගන්නකින් ළඟා වීමට පුළුවන්. එසේම ලෝපුරා සිදුවන විද්‍යාත්මක ගවේෂණ පරීක්ෂණ නව සොයා ගැනීම ආදී පිළිබඳ තොරතුරු ගෙදර දීම දැක්ගත හැකිය. මේ හේතු කොටගෙන ඉමහත් දැනුම් සම්භාරයක් ලෝපුරා ව්‍යාප්ත වේ. අද ලෝකයේ කුඩා වී ඇතැයි පැවසුණේ මේ කරුණ සැලකිල්ලට ගැනීමෙන් මේකේ තියෙන තේ අනුව අන්තර්ජාලය ඉක්මන් කියන්න පුළුවන් අපිට. හරිද? ඉක්මනින් තොරතුරු එන හින්දා ඒ විද්‍යාත්මක පරීක්ෂණ ගවේෂණ ඒවා තොරතුරුත් ඉක්මනින්ම ගන්න පුළුවන්. ලෝකයේ අද ඇත්තටම කුඩා වෙලා තියෙනවා. හරිද? ඔච්චරයි. පොඩි කොටස් ටිකයි. ඉක්මන් කියන්න පුළුවන් අන්තර්ජාලය මොනවද එන්නේ තොරතුරු එනවා කියන්න පුළුවන්. විද්‍යාත්මක ගවේෂණ පරීක්ෂණ වලත් තොරතුරු ඉක්මනට එනවා. ඊට පස්සේ ඒකින්ද ලෝකයේ කුඩයි වගේ පේනවා ඉතින්.
තප්පර 7ක් යනකොට එංගලන්තේ වෙන දෙයක් දැන් දැනගන්නවා. හරි? බලමු මේ මුඛ්‍ය අදහස මගේ උත්තරේ ලියවිලාද කියලා. ලියවිලාද කියලා. හරි? මෙන්න මෙහෙම ලියා ගන්න. ලෝකයේ විද්‍යාත්මක ගවේෂණ පර්යේෂණ හා නව සොයා ගැනීම් ආදී බොහෝ දෑ පිළිබඳ. නැවත මුලින් ඉඳන් ලෝකයේ විද්‍යාත්මක ගවේෂණ පර්යේෂණ හා නව සොයා ගැනීම් ආදී බොහෝ දෑ පිළිබඳ ෂණිකව දැනුවත් වන තරමට අන්තර්ජාල පහසුකම් වේගවත් නිසා ලොව කුඩා වී ඇතැයි සිතේ. හරි. ඒකට තව උත්තරයක් මම දෙන්නම්. ඒක ටිකක් අඩුවෙන් මම ලිව්වා. තව උත්තරයක්. මගේම තව උත්තරයක්. නව සොයා ගැනීම ඇතුළු ලෝකයේ සිදුවන බොහෝ දෑ පිළිබඳ ෂණිකව දැනුම ලැබෙන තරමට මුලින් ඉඳන් ආයෙත් නව සොයා ගැනීම ඇතුළු ලෝකයේ සිදුවන බොහෝ දෑ පිළිබඳ ෂණිකව දැනුම ලැබෙන තරමට අන්තර්ජාල පහසුකම් දියුණු නිසා ලෝකේ කුඩා වී ඇතැයි සිතේ. එහෙනම් මේකේ පදාර්ථ නිරූපණ විද්‍යාත්මක ගවේෂණ හා පර්යේෂණ. ඒකට තේරුම තමයි මෙහෙම ලියනවා. විද්‍යාත්මක ලෙස ගැඹුරින් සත්‍ය වශයෙන්ම සිදුවන දේ සොයා බැලීම හා අත්හදා බැලීම. විද්‍යාත්මක ලෙස ගැඹුරින් සත්‍ය වශයෙන්ම සිදුවන දේ සොයා බැලීම හා අත්හදා බැලීම. හරි. දැන් අපි ඒකත් ඉවරයි. අපි එනවා ඊළඟට අනුකරණය ගැන කියන එක. පොඩි ළමයි වැඩිහිටි මිනිස්සුන් අනුකරණය කරනවා කියන එක අපි සංක්ෂිප්තකරණය කරන්න යන්නේ තනි වාක්‍යයකට. නැවතීමේ තිත අමතක වෙයි. මටත් කියන්න අමතක වුණාට ඔයගොල්ලෝ නැවතීමේ තිත තියන්න ඕනේ. අනුකරණය සඳහා මිනිසා තුළ සහජයෙන් පිහිටි හැකියාවක් හෙවත් ශක්්‍යතාවක් ඇත. හරි? යට හැකියාවක් තියෙනවා. කුඩා දරුවන් කිසිදු වැඩිහිටි උපදෙසක් නැතිව තම දෙමාපිය සහෝදරයන් ගුරුවරුන් අනුකරණය කරනවා අපිට දැකිය හැකි වේ. තමයි අනුකරණය කරනවා. එමගින් ඔහු දෙමාපිය වැඩිහිටියන්ගේ ගති පැවතුම් කතාබහ ආචාර ධර්ම ආදී ආරෝපණය කරගනි. ආච්චිලා එක්ක නැන්දලා එක්ක එහෙම තියලා ගියම පොඩි ළමයි කතා කරන්නේ සමහරට ආච්චිගේ ස්වරයෙන් කතා කරන්නේ. ඕගොල්ලන්ටත් දැනලා ඇති ඒවා. හරි? අධ්‍යාපනඥයන් මේ හඳුන්වන්නේ හරි? චර්යාමය සාධකයක් වශයෙන්ය. මේක චර්යාමය සාධකයක්. පොඩි යොන් මහ යොන්ව අනුකරණය කිරීම. එහෙමම කොපි කරනවා. එහෙනම් මගේ උත්තරේ මම මෙහෙම ගන්නවා. හරිද? හරි? මිනිසා තුල සහජයෙන් පිහිටන අනුකරණ ශක්්‍යතාව ප්‍රකට කරමින් මිනිසා තුල සහජයෙන්ම උපතින්ම පිහිටන අනුකරණ ශක්්‍යතාවේ හැකියාව ප්‍රකට කරමින් තමවත් දාලා තම වැඩිහිටියන්ගේ චරිත අනුකරණය කරන කුඩා දරුවන් දක්වන කුසලතාව අධ්‍යාපනඥයන් හඳුන්වන්නේ චර්යාමය සාධක ලෙසයි. චර්යාමය සාධක කියන්නේ මොකද්ද කියලා අහනවා යටින්. හැසිරීම් රටා මගින් පෙන්눔 කරන සාධක. ඊළඟට එන්නේ හොඳ සංක්ෂිප්තකරණයක් අපිට පේපර් එකේ තියෙනවා පරමාධිපත්‍ය පිළිබඳ කතාවක්. ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක පදනමසේ සලකුණු ලබන ජනතා පරමාධිපත්‍ය හෙවත් ජනතාව සතු උත්තරීතර බලයයි. සලකුණු ලබන්නේ ජනතා පරමාධිපත්‍යවත් ජනතාව සතු උත්තරීතර බලයයි. රටක පුරවැසියන් සතු මේ පරමාධිපත්‍ය ඒ රටේ ආණ්ඩු ක්‍රමයේ විසින් නීත්‍යානුකූල ඕන් වෙත පවරා දෙනු ලබන්නකි. රටේ ජනතාවෙන් බලතල ව්‍යවස්ථාදායක විධායක අධිකරණ අංශ 3 ඔස්සේ ක්‍රියාත්මක කිරීමට පුළුවන්. එහෙමයි තියෙන්නේ. රටක පරමාධිපත්‍ය බලය ජනතාව කෙරෙහි පිහිටා ඇත කියලා 1978 දෙවනි ජනරාජ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 3 වෙනි වගන්තියේ තියෙනවා.
ඒ අත්හල නොහැක්කේය. ඒක ජනතාවටම උරුම වෙනවා. පාලන බලතල සහ මූලික අධිවාසිකම් ඡන්ද බලය කියලා කොටස් 5කට කියන්නේ. මේකේ කියන්නේ පාලන බල තුන ගැන විතරයි. අපේ රටේ පරමාධිපත්‍ය බලය කොටස් 5යි. එකක් තමයි ව්‍යවස්ථාදායක බලය. දෙවෙනි එක විධායක බලය. තුන්වෙනි එක අධිකරණ බලය. හතර මූලික අයිතිවාසිකම්. පහ ඡන්ද බලය. මේක තව කෙටි කරන්න පුළුවන් කොටස් තුනකින් ඇහුවොත් අර තුනක් එකට දානවා. ව්‍යවස්ථාදායක විධායක අධිකරණ බල කියනවා පාලන බලතල කියලා අර දෙක වෙනම කියනවා. මූලික අයිතිවාසිකම් ඡන්ද බලය. දැන් මෙච්චර ගැඹුරු විග්‍රහයක් මේකේ නෑනේ. හරිද? මේකේ කියන දේ කෙටි කරගන්න තියෙන තනි වාක්‍යයකට. හරිද? මේකේ කියන්නේ ඉතින් හරිද? නේද? මේ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක පදනම ජනතා පරමාධිපත්‍ය බලයයි. හරි ඒක ආණ්ඩු ක්‍රමය තුල ව්‍යවස්ථාදායක විධායකය අධිකරණය යන අංශ තුන ඔස්සේ ක්‍රියාවට නැංවිය හැකියි කියලා. හරි ඔච්චරනේ කියන්නේ පරමාධිපත්‍ය කියන්නේ ජනතාවගේ බලයක්. ඒක රාජ්‍යයක පදනම වෙනවලු. ඉතින් නේද? ඒකත් එක්ක තමයි මේ ව්‍යවස්ථාදායක විධායක බලය අධිකරණ කියන අංශ තුන ඔස්සේ පරමාධිපත්‍ය බලය ක්‍රියාත්මක කරනවා. ඔය ටික ලියුවාම ඇති. රයිට් මෙන්න උත්තරේ. ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යක පදනම වන ජනතා පරමාධිපත්‍ය බලය කමාවක් දාලා එහි ආණ්ඩු ක්‍රමය තුල ව්‍යවස්ථාදායක විධායක හා අධිකරණ යන අංශ තුන ඔස්සේ ව්‍යවස්ථාදායක විධායක සහ අධිකරණ යන අංශ තුන ඔස්සේ ක්‍රියාවට නැංවිය හැකි. හරි. එතකොට ජනතා පරමාධිපත්‍යයට තේරුමක් අහනවා. ඉතින් අර වගේ ලොකු සංකීර්ණ නීති තේරුමක් ලියන්නේ අපි මේ වගේ ප්‍රශ්න පත්‍රයක ජනතා පරමාධිපත්‍ය කියලා ලියලා පොඩි කැලලක් ගහලා මෙහෙම ලියනවා. රාජ්‍යයේ අයිතිය සහ උත්තරීතර බලය. රාජ්‍යයේ අයිතිය සහ උත්තරීතර බලය ජනතාවට ඇත. වරහන් ඇතුලේ ඕනනම් තව තේරුමක් රාජ්‍යයේ පරම බලය ජනතාවට ඇත. ඒ තමයි පරමාධිපත්‍ය කියන එකේ තේරුම. හරි. දැන් අපි මෙහෙමම දැන් අපි කොටස් දෙකක් තුනක් ප්‍රධාන වශයෙන් කරා. මොනවද? අවබෝධ පේපර් එකේ සංක්ෂිප්තකරණ කරා. උත්තරත් දුන්නා. ඔයගොල්ලන්ට එක්සර්සයිසස් කරන්න වෙනවා ගෙදරදී තනියෙන් ලියන්න වෙනවා. නැවත ලියන්න. ඒ කියන්නේ එකම ඡේදෙට තව සංක්ෂිප්තකරණයක් ලියන්න. ආයෙ හවසට තව එකක් ලියන්න. එතකොට දෙකක්. නමුත් දෙකම හරි. අර මුඛ්‍ය අදහස ගන්න හුරු වෙන්න ඕනේ. ඒක ස්වයංව ගොඩනගා ගත යුතු කුසලතාවයක්. අපිට පුළුවන් මඟ පෙන්වන්න. හරි? එතකොට තව එකක් කරා උචිත විකල්ප වර්ණ තේරීම. ඒකත් ටිකක් අමාරුයි. නමුත් හැමෝටම පුළුවන්. ඊළඟට තව එකක් තමයි මේ පේපර් එකට එන ඡේද අභ්‍යාස. ඡේද අභ්‍යාසයේ තියෙන්නේ පහත ඡේදය කියවා අසායති ප්‍රශ්න වලට කෙටි පිළිතුරු සපයන්න කියලා. කෙටි පිළිතුරු සපයනකොට සම්පූර්ණ වාක්‍යයකින් පිළිතුරු සැපයීම හොඳයි. ඒක තමයි පිළිගන්නා ක්‍රමය. කෙටි කියලා නිකන් මේ නිල් වලා ගඟ. හරි? කෙටි කියලා වල පරමාධිපත්‍ය. එහෙම උත්තර ලියන්නේ. සම්පූර්ණ වාක්‍යයකට ගන්න. ඊළඟට මට කියන්න තියෙනවා දෙයක්. ඡේදය කියවලා එක සැරේ යන්න එපා ප්‍රශ්න වලට උත්තර තෝරන්න. ඡේදය කියවනවා. දල අවබෝධයක් ගන්නවා. හරි? නේද? ඊට පස්සේ දෙවනි වතාව අවබෝධයෙන් ගැඹුරු අවබෝධයෙන් කියවනවා මේ ඔලුවට ගන්න. දල අවබෝධයට කියවන අර ඡේදේ කඩ කෑලි වලට කඩ මතකනේ ඇලීර ගහගෙන. ඊට පස්සේ ගැඹුරු අවබෝධයෙන් දෙවනි වතාව කියවනවා පටකාදී කියවන්න ඕනේ. ඊට පස්සේ ඔන්න කරන වැඩේ තමයි ප්‍රශ්න ලිස්ට් එක කියවලා දැන් ප්‍රශ්න වලට උත්තර ඡේදය තුල මතු කරනවා. මතු කරලා ඒ ප්‍රශ්න අංකේ දානවා එතන ඡේදේ. එතන තැනින් මෙතන දෙවෙනි ප්‍රශ්නෙට උත්තරේ මෙතන පළවෙනි එකට උත්තරේ වෙන්න ඇති මෙහෙමයි. හරි? මම දීලා තියෙන ඕගොල්ලන්ට ඡේදයක්. ටිකක් අමාරු එකක්. මේකත් ගත්තේ ඇත්තටම අධ්‍යාපන පරිපාලන සේවා විභාගයකින් පාස් පේපර්ස් ප්‍රශ්න පත්‍රයකින් ගත්තේ. සමහර ඒවා මම පාස් පේපර්ස් වලිනුත් ගන්නවා. ඒ කියන්නේ රටේ මේ වැනි අවබෝධයේ පේපර්ස් තියෙනවනේ. ඒවත් හොයාගෙන තමයි මේ වැඩ කරන්නේ. හරි? ඒවත් ඕනේ. ඒ ගැඹුරට උගන්වන්න ඕනේ. හරි මේ අවබෝධය කියන්නේ සිංහල භාෂා ප්‍රශ්න පත්‍රයක් නෙමෙයි ඈ. සිංහලෙන් තිබ්බට. භාෂාව සිංහල තමයි. මේක අවබෝධය කියලා එහෙනම් දාන්නේ නේද? බොරු වලට අහු වෙන්න එපා. වංචාවට අහු වෙන්න එපා. හරිද? සංවර්ධන ආකෘතිය වැඩි ජන කොටසකට ප්‍රතිලාභ සැලසෙන පරිදි ක්‍රියාවට නැංවීමට අසමත් වීම නිසා මේ විද්වතුන් තීරණය කළේ දකුණු ආසියානු කලාපයේ ලෝක ඓතිහාසික රාමුවට මුහුණ දී සිටින බවත්ය. රාමුව තුල ඇති ආර්ථික වශයෙන් දියුණු සමාජවල අදාළ රාශීකරණය සම්බන්ධ රාශීකරණය කියන්නේ එක්තැන් කිරීම කියන එක. එක්රැස් කිරීම කියන එක. එක්තැන් කිරීම කියන එක. රාශීකරණය සම්බන්ධ සංකල්පාත්මක බලවේග තවදුරටත් දකුණු ආසියාවේ රාශීකරණය සඳහා ප්‍රායෝගික මාවතක් පාදා නොදෙන බවත්
මේ නිසා කල්පනා මාත්‍ර වශයෙන් නමුත් රාශිකරණය පිළිබඳ විකල්ප බලවේගයන් සඳහා යාම අනවශ්‍ය කාරණයක් විය. හරිද? මේ ඉතිහාසයේදී මෙන්න මේ ආර්ථික ක්‍රියාවලිය මේ දකුණු ආසියානු කලාපයේ සංවර්ධනය සඳහා ගොඩනගනකොට මේ රාශිකරණය කියන කාරණාව තුල මේගොල්ලෝ ගොනු වෙලා ඉඳලා තියෙනවා ඓතිහාසික රාමුවකට කොටු වෙලා ඉඳලා තියෙනවා. නමුත් මේ ඊට පස්සේ වෙන වැඩේ ඊළඟ ඡේදයෙන් කියනවා සංවර්ධනයේ පටු ආර්ථික යෙදුම් අර්ථ නිරූපණය කිරීම ප්‍රමාණවත් නොවන බව. හරි සංවර්ධනයේට මේ පටු ආර්ථික යෙදුම් අර්ථ නිරූපණය කරලා සංවර්ධනය යනු මේකයි උද්දමනය යනු මේකයි කිය මේක අර්ථ නිරූපණය කරගෙන ඉඳලා ප්‍රමාණවත් නොවන බව ගවේෂණයේදී ඔවුන්ට වැඩිදුරටත් හැඟී ගිය අතර මේ නිසා ඔහු සංවර්ධනය පිළිබඳ විකල්ප පර්යාලෝකයක් සකසාගත්ත මේ විකල්ප ක්‍රමවේද හොයන්න ගන්නවා. 70 ගණන් වල පසුභාගයේදී ඔහු ඉදිරිපත් කළ සංවර්ධන සංකල්ප පැරණි ආකෘතියේදී මෙන් පටු තාක්ෂණික ආර්ථික සාධක මත පිහිටියක් නොවන ජනතා කේන්ද්‍රගත කොටගෙන මූලික මානුෂික වටිනාකම් අනුව සැකසුනකි. කලින් වගේ හරි පටු තාක්ෂණික ආර්ථික සාධක මත පිහිටන්නේ නැතුව දැන් 70 පස්සේ එනවා අපි මේ ජනතාව කේන්ද්‍රගත කරගෙන මූලික මානුෂික වටිනාකම් අනුව සැකසුන එක. සංකල්පයේ මූලික හරය වූයේ මිනිසාත් නිෂ්පාදනය පිළිබඳ ද්‍රව්‍යම බලවේගයත් සමාජයත් අතර අන්‍යෝන්‍ය හුදකලා බව දුරුකොට මනා පෞරුෂයක් අර්ථවත් වර්ධනයක් ඇති කිරීමයි. දකුණු ආසියානු ජනතාවගේ නිර්මාණාත්මක ආරම්භම් ඔවුන්ගේ ජීවිත හැම අතින්ම සංවර්ධනය කරනු පිණිස කෙසේනම් මුදාහැර ක්‍රියාත්මක කළ හැකිද යන්න වටහා ගැනීමට මෙම අධ්‍යයනයේදී උත්සාහ දරන ලදී. හරිද? තේරුණාද? එහෙනම් මේක ටිකක් අමාරුයි. දැන් පළවෙනි පාර කියුවට ලොකු දැනුමක් එන්නේ නැහැ. දෙවෙනි පාරත් කියවන්න ඕනේ අවබෝධයෙන්. ඊට පස්සේ තමයි ප්‍රශ්න වලට උත්තර යන්නේ. මට ඉතින් මෙතන වෙලාවක් නැහැ ඒව කරන්න. මම හිතනවා ඔබ ඒක කරලා තමයි මේ ඉන්නේ කියලා. හරිද? මම Facebook එකේ දාලා තිබ්බා මේ අවබෝධ ප්‍රශ්න පත්‍රයේ සම්පූර්ණ පිළිතුරු ලියා ඔන්ලයින් දේශනය සඳහා සූදානම් වන්න කියලා. හරිද? එතකොට ඒක ලියන්න නැතුව නිකන් print එක අරගෙන ඇවිල්ලා ඔතන හිටියොත් එහෙම මේක නිකන් තේරුමක් නැති වැඩක්. තේරුණාද? පන්තියේදී නම් අපි කරන්නේ මොකද්ද? පන්තිය කරන්න වෙලාව දෙනවා. මම කරන්න දීලා එළියටත් යනවා සමහර ලාවට. මම ගිහලා වතුර ටිකක් බීලා මොනවා හරි කාලා එනවා. ඒතර විනාඩි 5ක් 6ක් දුන්නාම ළමයා කරනවා. කරන කෙනා. ඉතින් මේ වැඩේ ඔන්ලයින් එකේ කරන්න බෑ. එතකොට ඒක නිකන් විකාරයක් වෙනවනේ. හරි? නේද? හරි? ඒකින්ද මේ දේ කරන්න. දැන් අවබෝධය DVD එකේ නම් ඔයගොල්ලන්ට පුළුවන් කරන්න DVD එක නතර කළා. කරා නැවත DVD එක දැම්මා උත්තරේ බැලුවා. හරි කරා උත්තරේ බැලුවා. DVD පැක් එක ගන්න. අවබෝධය DVD පැක් එක. DVD ක්‍රමයේ සමහර ඔන්ලයින් පන්ති කෙරුවාව තුල තියෙන අසාර්ථකකම් DVD ක්‍රමවේදය තුල නැහැ. ඩේටා වලට කැපෙන්නේ නැහැ. එක. ඊළඟට තව නැවත බලන්න මේ විදිහට වියදමක් යන්නේ නැහැ. හරිද? නේද? අපේදී සතියක් බලන්න පුළුවන් අපේ දේශන අපි සතියක් තියනවා අපේ වෙබ් එකේ. ඔයගොල්ලන්ට ගිහිල්ලා ඕන වෙලාවක බලන්න පුළුවන්. බලන්න වෙබ් එකට යනවා කියන්නේ ඔන්ලයින් කැපෙනවනේ. ආස්තු. ඒකයි මම කියන්නේ. නැත්නම් අපි වෙනම ගන්නෙ නෑ. ඔයගොල්ලන්ට මේ දෙපාරයි බලන්න පුළුවන්, තුන් පාරයි බලන්න පුළුවන්. එහෙම එකක් නෑ. ඕන තරම් බලන්නකෝ. මේ නමුත් ඉතින් අපේ මහන්සිය ගත්තාම ඉතින් අපි මේ ටියුට් හදාගෙන මේවා මැරෙනකොට ඉතින් නේද? ඔයගොල්ලෝ හිතන්න. හරි? ඒ සහාය අපට දෙන්න. ඒකට ලබන සතියේ ඉඳන් මුදල් ගෙවලා තමයි සම්බන්ධ වෙන්නේ. මුදල් ගෙවපු අයට විතරයි වීඩියෝ එක බලන්න පුළුවන්. මුදල් ගෙවලා ඒ රිසිට් එක WhatsApp කරන්න. ඒවත් මම Facebook එකේ දක්වලා තියෙනවා. හරි? ඔයගොල්ලෝ මොන හරි මේ ඔන්ලයින් හරි කමන්නේ. මොනවද ඔයගොල්ලෝ ඔන්ලයින් බැංකින් හරි ගිහිල්ලා මැෂින් එකකින් හරි කොහොම හරි සල්ලි බැඳලා ඒ රිසිට් එක දාන්න. එතකොට ඒ ස්ක්‍රිප්ට් එකට අනුව ඔයගොල්ලන්ට වෙබ් එක ඕපන් වෙනවා. හරිද? රයිට් ලින්ක් එක ලැබෙනවා. හරි? ඒවා අපේ කට්ටිය කරයි සංවිධානය කරන කට්ටිය. අපිටත් මේවා ඉතින් අතිශය පුරුදු වැඩ නෙමෙයි. අපිත් ඉතින් මේක මේ කොරෝනා අවබෝධයෙන් හින්දානේ මේ ඔන්ලයින් කේස් එකට වැඩිපුර ඔලුව දාගන්නේ. රයිට් එහෙනම් අපි මේකට උත්තර ප්‍රශ්න ගත්තොත් මෙම පාඩයෙන් කියවෙන පරිදි පැරණි ආකෘතිය එහි අරමුණු ඉටු කරලීමට අසමත් වූයේ මක් නිසාද? දැන් මේකේ ආකෘති දෙකක් තියෙනවනේ 70 පස්සේ ආකෘතියක් හදාන් තියෙනවා. පැරණි ආකෘතියක් ගැනත් කතා කරනවා. පැරණි ආකෘතිය ඇයි මේ කරගන්න බැරි වෙලා තියෙන්නේ? මෙන්න මෙහෙම උත්තරයක් මම ලියනවා එක. පැරණි ආකෘතිය ඓතිහාසික රාමුවකට මුහුණ දීම නිසා. පැරණි ආකෘතිය ලෝක ඓතිහාසික රාමුවකට මුහුණ දීම නිසා අරමුණු ඉටු කිරීම අපහසු වී ඇත. පැරණි ආකෘතිය ලෝක ඓතිහාසික රාමුවකට මුහුණ දීම නිසා අරමුණු ඉටු කිරීමට අපහසු වී ඇත. දෙවනි උත්තරය ගත්තොත් එහෙම පැරණි ආකෘතියේ සංවර්ධනය පිළිබඳ සංකල්පයේ ලක්ෂණ වූයේ කවරදේද? පැරණි ආකෘතියේ සංවර්ධනය පිළිබඳ සංකල්පයේ ලක්ෂණ වූයේ මොනවද? හරිද? නේද? ඔයගොල්ලෝ දන්නවා මේ රාශිකරණය.
ලියන්න උත්තරේ රාශිකරණය සම්බන්ධ සංකල්පාත්මක බලවේග පැරණි ආකෘතියේ පැවතුණි. බලන්න මම පූර්ණ වාක්‍යයකින් ලියන හැටි. රාශිකරණය සම්බන්ධ සංකල්පාත්මක බලවේග පැරණි ආකෘතියේ පැවතුණි. හරි. දැන් එහෙනම් අපි ඊළඟ එකට එනවා තුන්වෙනි ප්‍රශ්නේ. 70 ගණන් වලදී ඉදිරිපත් කරන්නට යෙදුණු සංවර්ධනය පිළිබඳ සංකල්පයේ අංග කවරේද? 70 ගණන් වල තිබ්බ එකේ සංවර්ධනයේ අංග කීපයක් තිබුණා. නේද? හුදෙක්ම අර මේ මොනවද? කලින් තිබ්බ දේවල් නෙමේ රාශිකරණය වගේ දේවල් නෙමේ යොදාගත්තේ. ඊට වැඩිය දේවල් යොදාගත්තා. මෙන්න මෙහෙම දේවල්. හරි? උත්තරේ ජනතාව කේන්ද්‍රගත කරගත් මෙන්න මෙහෙම මෙතන මැද හරිය බලන්නකො මේ 70 ගණන් වල 70 ඉලක්කම දකින්නවනේ එතන තියෙන උත්තරේ මේ 70 ගණන් වල පසුභාගයේදී ඔවුන් ඉදිරිපත් කළ සංවර්ධන සංකල්පය පැරණි ආකෘතියෙමින් පටු තාක්ෂණික ආර්ථික සාධක මත පිහිටියක් නොවන අතර කියලා තියෙනවා ජනතාව කේන්ද්‍ර කොටගත් අතර මූලික මානුෂික වටිනාකම් අනුව සැකසුනේ. මිනිස්සුන්ටත් වටිනා මානුෂික වටිනාකම් අනුව සැකසුණු එකක් තියෙන්නේ. ජනතාව කේන්ද්‍රගත කරගත් අතර මූලික මානුෂික වටිනාකම් අනුව සැකසුණු එකකි. හරි අන්තිම ප්‍රශ්නේ. මිනිසාත් නිෂ්පාදනය පිළිබඳ ද්‍රව්‍යමය බලවේගයත් සමාජයත් අන්‍යෝන්‍ය හුදකලා බව දුරු කිරීම යන යෙදුම ඔබ වටහා ගන්නේ කෙසේද? දැන් මේ යෙදුම මේකේ වාක්‍යයක් තියෙනවානේ මිනිසායි නිෂ්පාදනය පිළිබඳ ද්‍රව්‍යමය බලවේග සමාජය අන්‍යෝන්‍ය හුදකලා බව දුරු කිරීම. හරි? අන්‍යෝන්‍ය හුදකලා බව දුරු කිරීම කියන්නේ මේ තුන අතර අන්තර් සම්බන්ධයක් ගොඩනැගීම කියන එක. අන්‍යෝන්‍ය සම්බන්ධයක් ගොඩනැගීම කියන එකයි මේකේ තේරුම. හුදකලා බව දුරු කරනවා කියන්නේ ලියන්න. උත්තරේ මිනිසා, නිෂ්පාදනය පිළිබඳ ද්‍රව්‍යමය බලවේග, සමාජය අතර මේ තුනක් තියෙනවානේ. මිනිසා ඉන්නවා, නිෂ්පාදනය පිළිබඳ ද්‍රව්‍යමය බලවේග තියෙනවා, සමාජය තියෙනවා. අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාවය වැඩි කරමින් මනා සංවර්ධන ඉලක්කයක් කරා යාම. මනා සංවර්ධන ඉලක්කයක් කරා යාම. හරිද? පේන තරමට ලේසි නෑ. ඡේදයේ කියවා සාහිත්‍ය ප්‍රශ්න වලට පිළිතුරු කිව්වත් අඩු වෙලාවකින් කරන්න ඕනේ. මේ පේපර් එකට පැය එකමාරයි අවබෝධයේ පේපර් එකට හම්බෙන්නේ. සංක්ෂිප්ත කරන එනවා. දැන් දන්නවා වචන 25කින් ලියන්න තනි වාක්‍යයෙන් එකකින් කීපයක් එනවා. ඊළඟට ඡේද අභ්‍යාස එනවා මේ විදිහේ ඒවා. ඊළඟට උචිත විකල්ප වර්ණ එනවා. ඊළඟට එනවා සාරාංශකරණය. සාරාංශකරණයක් අපි ඉස්සරහා DVD පැක් වලත් අපි සඳහන් කරනවා. අපේ පන්තියෙත් අපි සාරාංශකරණ කීපයක් කරලා උත්තර ඔයගලන්ට දාලා ඒක කරපුවාම උත්තරයක් ගන්න හැටි සහ සාරාංශකරණයක මූලික රාමුව කියලා දෙනවා. DVD පැක් එක ගන්න ඒකේ බොහෝ දුරට ඔයගලන්ට සාරාංශකරණය සහ අමාරුම කොටස් තියෙනවා. ඉතින් තව එන්න පුළුවන් මේ අවබෝධයේ පේපර් එකක රචනාවක් තමයි කෙටි රචනාවක්. ඒකටත් අපි විභාගෙ ලං වෙනකොට පොඩ්ඩක් හුරු වෙමු. හරි? එහෙනම් අවබෝධය අද පාඩම ඉවරයි. ආය ඊළඟ සතියකත් අවබෝධයේ කොටස පටන් ගන්නවා. එතකොට දැන් ඔයගොල්ලන්ට ඕනේ ලෙසන්ස් බලන්න වීඩියෝ. හරිද? අපි දානවා ඉංග්‍රීසි එක. ඊට පස්සේ අවබෝධය ඊළඟට සාමාන්‍ය දැනුම නීති කරුණු කාලන තොරතුරු. එතකොට ලෝ කොලෙජ් කරන අයට ඉංග්‍රීසි ඕනේ. ලෝ කොලෙජ් එන්ට්‍රන්ස් සාරාංශකරණයත් ඕනේ. මොකද හේතුව මේ ඒගොල්ලෝ LLBත් කරනවනම්. හරිද? LLBත් කරනවනේ හුඟක් අය. හැමෝම දානවනේ. දැන් දාලන් තියෙන්නේ. එතකොට මේකත් බලන්න. එතකොට LLB විතරක් කරන අය ඉන්නවනම් බලන්න එපා නීති කරුණු කාලන තොරතුරු සාමාන්‍ය දැනීම. ඒක LLB කරන විතරක් කරන අයට ඒක අදාළ නැහැ. එහෙනම් කෑ ගහන්න එපා බොරුවට අරකක් තියෙනවා මේකක් තියෙනවා. ඒදී තිබිච්ච දැන්. ඔයගොල්ලන්ට ඕන එක විතරක් බලන්න. හරි? රයිට් එහෙනම් අපි අවබෝධය කොටස මේන් සමාප්ත කරනවා. ඔයගොල්ලෝ මේක නැවත බලන්නත් පුළුවන් ඔයගොල්ලන්ට. හරි? ආයිබෝවන්.